රයිට් පටන් ගමු. අපි ගිය සතියේ කරා අපි මුලින්දම්ම ගත්තොත් අපි මූල්‍ය වෙළඳපොළ කියන කොටස ඉවර කරා අපි සති දෙකකට විතර කලින්. ඊට පස්සේ අපි ඉන්ස්ට්‍රුමන්ට්ස් ගැන කතා කරලා අපි ගිය සතියේ ගොඩක්ම ඉම්පෝර්ටන්ට් ඒරියා එකක් කතා කරා. මං හිතන්නේ අද ටිකක් වැඩිපුර ඉන්න හින්දා ඔන්ලයින් මම නිකන් කියන්නම්. හැබැයි ඔයගොල්ලන් ආපහු ටිකක් පහුගිය ලෙසන් එක රිෆර් කරන්න. ඒකේ අපි කතා කරා ආයෝජන උපදේශකයෙක් නැත්නම් ආයෝජන බැංකුවක් වශයෙන් ඒ ආයෝජකයන්ට ආයෝජක කාණ්ඩවලට ඒ කියන්නේ එක සෙග්මන්ට්ස් තියෙනවා. අපි කිව්වේ ඒක තනි පුද්ගලයෙක් වෙන්න පුළුවන්, තනි පුද්ගල ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, නැත්නම් අරමුදලක්, කලෙක්ටිව් අරමුදල, තමන්ගේ ප්‍රයිවට් ෆන්ඩ් එකක් වෙන්න පුළුවන්, නැත්නම් කලෙක්ටිව් ෆන්ඩ් එකක්. ඒ කියන්නේ EPF ETF වගේ ගොඩාක් අය ඒකට ඩිපොසිට් කරන ගොඩාක් අයගේ සල්ලි වලින් හැදිච්ච අරමුදලක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ ආයෝජකයින්ට එක් අවස්ථාවල කොහොමද උපදෙස් දෙන්නේ එක මේ ආර්ථිකමය තත්ත්වයන් යටතේ කියන එක මං ගිය සතියේ සම්පූර්ණ වශයෙන්ම කතා කරා. සහ මං කිව්වා ඒක සෑහෙන ඉම්පෝර්ටන්ට් ඒරියා එකක් කියලා. මොකද ඒ පැත්තෙන් ගොඩක් ප්‍රශ්න අහනවා. එතකොට මේ ඉකොනොමි එකේ ඉන්ට්‍රස්ට් රේට් එක, උද්දමනය, ස්ටොක් මාකට් එකේ ඉන්ඩෙක්සස්, ඊට පස්සේ මොනවා හරි තව දත්ත එක දීලා එයා යන්න සුදුසු මොන ආයෝජන මාර්ගවලද කියලා අහනවා. ඊට පස්සේ එයාට එක්කෝ තව කොටස් ෂෙයා පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා, කොටස් කලඹක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට උපදෙස් දෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි ස්ටොක් මාකට් ගත්තාම අපි සෙක්ටර්ස් කතා කරා. එතකොට සෙක්ටර් වයිස් කොහොමද අපි ඒකේ උපදෙස් දෙන්නේ. අන්න ඒ වගේ කාරණා ගොඩක් අපි ගිය සතියේ කතා වුණා. ඊට පස්සේ අපි තියරි කතා කරා මෙන්න මේ ටික ආයෝජන උපදේශනයයි මූල්‍ය තැරවුකාර සේවා කියන එක. එතකොට කවුද මූල්‍ය සැලසුම්කරුවන්, කොටස් තැරවුකාර සේවාවේ මොනවද ලක්ෂණ, අපි ගන්න ඕනේ ලයිසන්සස් මොනවද, ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය මම ඒක සැරයක් දෙසරක් අහලා තියෙනවා. එතකොට අපි ඒකේ මොනවද අපි අන්තර්ගත කරන්න ඕනේ. බාරොප්පුව කියන ඒවා යුනිට් ට්‍රස්ට් වගේ භාවිත වෙන බාරොප්පුව කියන එක, ට්‍රස්ට් ඩීඩ් කියන එක. එතකොට මොනවද ආයෝජන අරමුණු, ඉලක්ක, වගකීම්, යුතුයකම්, සැලසුම්, ආයෝජන සැලසුම් මේ සියල්ල අඩංගු වෙනවා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශවල. ඉතින් ඊට අමතරව කොටස් ගනුදෙනු ක්‍රියාවලිය අපි ටිකක් දල වශයෙන් කතා කරා. ඒ වගේ ඉච්චර ප්‍රශ්න අහලා තිබෙන්නේ නැහැ. තැරවුකාර ආයතන සතු කාර්යභාරය එතන ඇත්තටම මේ ඉඩක් එන්න ඕනේ. ඒකේ ඕගොල්ලන් සඳහන් කරන්න ඕන ටික මම පොයින්ට් අවුට් කරා මම ගිය සතියේ. තැරවුකාර ආයතන වලින් කරන්නේ ගනුදෙනු කරුවන් වෙනුවෙන් ගිණුම් විවෘත කිරීම, කොටස් හෝ ණය කර, බැඳුම් කර ආදී මිලදී ගැනීම, විකිණීම, ඒකට අදාළ මූල්‍ය සේවා සහ සෙටල්මන්ට්. ඒ කියන්නේ ගනුදෙනු පියවීම, මුදල් පියවීම, ගනුදෙනු පියවීම, ඒ කොටස් පියවීම ආදී සියලු දේවල්. ඊට අමතරව ඉක්විටි රිසර්ච්, ඒගොල්ලන් ඉක්විටි ඇන්ඩ් මාකට් රිසර්ච්, ඒ කියන්නේ ෆික්ස් ඉන්කම් සිකියුරිටිස් කියලා තියෙන කොටසක් මම කතා කරා. අනිත් ඒවා හිමිකම් කොටස්. එතකොට ෆික්ස් ඉන්කම් සිකියුරිටිස් වලට එන්නේ අර ස්ථාවර ආදායමක් ලැබෙන, ස්ථාවර පොලියක් ගෙවුණු ලබන මේ සුරකුම්පත්. එතකොට දැන් ඒවට අදාළ වෙන රිසර්ච් වෙනම තියෙනවා. ඇත්තට මේ රිසර්ච් එක බේස් වෙන්නේ මොනවද? වෙළඳපොලේ පොලි අනුපාත මූලික කරගෙන. මොකද ඒකට බලපාන ප්‍රධානම සාධකය තමයි පොලි අනුපාතය. දෙවෙනි කාරණේ හිමිකම් රිසර්ච්. ඒ කියන්නේ හිමිකම් පර්යේෂණ කියන එක, ඉක්විටි රිසර්ච් කියන එක. අපි ඒක ඊළඟ පාඩමේ එක. ඒතර තැරවුකාර ආයතන අන්න ඒවා සපයනු ලබනවා ආයෝජකයින්ට ඩිසිෂන් මේකින් ගොඩාක් තව මේ එෆිෂන්ට් කරන්න. ඒ කියන්නේ අපි
අපිට ගන්න ඕනේ ආයෝජනය අපි රෙකමන්ඩ් කරන්නේ මොනවද කියලා ආපුවාම තැරව්කාර ආයතන තියෙනවා. ඒගොල්ලන් රිසර්ච් කරලා ඒගොල්ලන් රිපෝට්ස් දෙනවා. මෙන්න මේ කොටස් හොඳයි ගන්න. මෙන්න මේ කොටස් හොඳ නෑ. දැන් ගොඩක් මිල වැඩි. මේ කියන ෂෙයාර්ස් වලට මේ කියන සෙක්ටර්ස් වලට සාපේක්ෂව මේක හොඳයි මේක හොඳ නෑ මේක විකිණීමට සුදුසුයි මේක මිලදී ගැනීමට සුදුසුයි කියලා. අන්න ඒ කියන රිසර්ච් පර්යේෂණ කාර්යභාරය කරනවා ඒතොර තැරව්කාර ආයතන විසින්. right අපි ගිය සතියේම මෙන්න මේ කතා කරා මේ ආන්තික ණය ගිණුම් ක්‍රියාවලිය සාමාන්‍යයෙන් විභාගෙදි ටිකක් පොපියුලර් ඒරියා එකක් කියලා කියන්න පුළුවන්. right එතකොට අපි අද පටන් ගන්න තියෙන්නේ වෙළඳපොළ පර්යේෂණ හිමිකම් සහ වෙළඳපොළ පර්යේෂණ මාකට් ඉක්විටි ඇන්ඩ් මාකට් රිසර්ච් කියන එක. හරි. එතකොට සුරකුම් මූලික විශ්ලේෂණ. ඇයි මේ සුරකුම් විශ්ලේෂණයක් කරන්නේ? ඔයගොල්ලෝ දන්නවා කොටස් කියන එක දික අවදානම් සහිත අංශයක්. දැන් අපි ගත්තොත් පොලි අනුපාතයක් රිටර්න් එකක් කියන එක කියන්න බැරි සෙක්ටර් එකක්. එතකොට ඊට අමතරව ප්‍රාග්ධන අලාභයක් වෙන්න පුළුවන්. දැන් අපි කිසි දෙයක ප්‍රාග්ධන අලාභයක් අපි බලාපොරොත්තු වෙන්නේ ඩිපොසිට් එකක බෑන්ක්ස් හරි ෆයිනෑන්ස් කම්පැනි බෑන්ක්‍රප්ට් වුණොත් ඇරෙන්න නැත්නම් කැපිටල් ලොස් එකක් කියන එක දරා ගන්න සූදානමකින් නෙමෙයි අපි ආයෝජනය කරන්නේ. නමුත් කොටස් වෙළඳාමේදී ඒ බරපතල මේ අවදානමක් තියෙනවා. ඒකට අපිට රිටර්න් එකක් කියන්න බෑ. අපි රිටර්න් එකක් ඇනලිසිස් එකකින් තමයි අපි ඒක ඩිරයිව් කරන්න පුළුවන්. නැත්නම් ලබා ගන්න පුළුවන්. එතකොට මේ හිමිකම් පර්යේෂණ කියන එක ගොඩාක් වැදගත් වෙනවා. එක එක අංශ වලින් එතකොට ඒ කොටස් වල මිල තක්සේරු කරන විදි ක්‍රම ගොඩක් තියෙනවා. ඒ මාකට් එක ඇනලයිස් කරන විදි වලින්. හරි. ඒතරේ විශ්ලේෂණයේ අවශ්‍යතාවය ඒකයි. ඒක හයි රිස්ක් ඒරියා එකක් ආයෝජනයක්. එතකොට ඒකට ඕනේ දැඩිව ඕනේ පර්යේෂණ ක්‍රියාවලියක් තීරණය කරන්න මේ කොයි කොටස් කොයි කාලවල වලද මිලදී ගැනීමට සුදුසු විකිණීමට සුදුසු නැත්නම් හෝල්ඩ් කරන්න තබා ගැනීමට සුදුසු buy sell or hold අපි හෝල්ඩ් කරනවද buy කරනවද sell කරනවද කියන ඩිසිෂන් එක ගන්න තමයි මූලිකවම පදනම වෙලා තියෙන්නේ මේ වෙළඳපොළ පර්යේෂණ කියන එක. right ඒක ඔයගොල්ලන් පොඩි නෝට් එකක් මේවා කරගන්න පුළුවන් අවශ්‍ය නම්. ඒතර ඒකේ මූලික විශ්ලේෂණ ක්‍රම දෙකක් තියෙනවා. මේක අන්තර් වෙළඳපොළ විශ්ලේෂණය කියන්නේ මේ ඒක අතරමැද දෙයක්. ඒක මම පොඩ්ඩක් කියන්නම් පස්සේ. පදනම් විශ්ලේෂණයයි ශිල්පීය විශ්ලේෂණයයි කියන මූලික වශයෙන්ම ඉක්විටි රිසර්ච් එක කොටස් දෙකකට බෙදෙනවා. හරි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් පදනම් විශ්ලේෂණය. ඒකෙදි කරන්නේ අදාළ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය. හොඳට මතක තියාගන්න පදනම් විශ්ලේෂණය කරන්නේ ඒ අදාළ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන ඒකේ තියෙන ඒ අදාළ වැලියු එක ලබා ගැනීමේ ක්‍රමවේදය. ව්‍යාපාරයේ ආදායම අනාගත වර්ධනය හිමිකම් ප්‍රතිලාභ ලාභ අලාභ ද්‍රවශීලතා ඒ ඔක්කොම සියලු අනුපාත පදනම් කරගෙන සමාගමේ මිල හරි කොටස් අන්තර්ගත වෙච්ච පබ්ලික් හරි ප්‍රයිවට් කම්පැනි එකක් නම් කොටසක මිල ගණනය කිරීමේ ක්‍රමවේදයයි. හරි එතකොට ඒක බේසිකලි අනුපාත විශ්ලේෂණය තමයි එතන සිද්ධ වෙන්නේ. ඒතර ඒකත් එක්ක අරකේ වෙනස බලන්න ශිල්පීය විශ්ලේෂණය කියන්නේ මොකක්ද කියන එක අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඒකෙදි කරන්නේ කොටස් හා මිල ප්‍රමාණයන් සම්බන්ධ විචලනයන් අපි ඒකට ගන්නවා. දැන් අපි කියමු ඒක කියන්නේ ටෙක්නිකල් ඇනලිසිස්. ගොඩක් ටෙක්නිකල්ස් වලින් දැන් ඔය අන්ත දෙකක් වුණාට ඕකේ මික්ස් එකක් තමයි යන්නේ. උන්ට සමහර අය ගොඩක් ප්‍රිෆර් ෆන්ඩමෙන්ටල් යන්නේ. ඒ කියන්නේ ඒ සමාගමේ අපි කියමු බැංකුවක් නම් සම්පත් බැංකුවක් නම් සම්පත් බැංකුවේ ඔය මූලික අනුපාත කොහොමද හැසිරෙන්නේ. ඒකට සමානුපාතිකව HNB එකේ හරි කමර්ෂල් හරි එකේ අනුපාත වලට වඩා මේක කොහොමද හැසිරෙන්නේ. අනුපාතවල
ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක. එතකොට ඒක ෆන්ඩමන්ටල් ඇනලිසිස්. ඒක ඒ සමාගමේ ක්‍රියාකාරීත්වය තමයි බලන්නේ. ශිල්පීය විශ්ලේෂණය බලන්නේ උදාහරණයක් වශයෙන් අපි මෙහෙම ගන්න පුළුවන්. මම පොඩ්ඩක් බෝඩ් එකේ පෙන්නන්න. දැන් ශිල්පීය විශ්ලේෂණය ගත්තොත් ශිල්පීය දැන් ඔයගොල්ලන්ට බෝඩ් එක පේනවද? බෝඩ් එක පේනවද? හරි. රයිට්. එතකොට දැන් ෆන්ඩමන්ටල් ඇනලිසිස් එකේදී ඒ අදාළ සමාගම් වල අනුපාත ක්‍රියාකාරීත්ව අනුපාත තමයි ගන්න. දැන් ටෙක්නිකල් ඇනලිසිස් එකේදී මෙන්න මේක. අපි සම්පත් ගමු. සම්පත් වෙන්න. ටෙක්නිකල් එකේදී බලන්නේ ප්‍රයිස් එක. මේ 2020 ජනවාරි February, March, April, May, June, July වගේ කොහොම යනවා 50යි 100යි 150යි 200යි වගේ නම් ටෙක්නිකල්ස් බලන අපි හිස්ටරි එකේ කොහොමද ගියේ ජනවාරි වල ප්‍රයිස් එක තිබ්බේ කොහොමද මම දල වශයෙන් කියන්නම් ඇත්තට මේ දවස්වල තිබ්බ ගණන් එන්න මේ වගේ මාර්ච් වල ඔන්න ඔය වගේ ට්‍රෙන්ඩ් එක. ඔන්න ඔය ට්‍රෙන්ඩ් එක බලනවා. වෙළඳපළේ කොටස් ගනුදෙනු වෙච්ච මිල අනුසාරයෙන් අපි මෙතනින් එහාට කොයි පැත්තට යන්නේ? කොරෝනා එක ඊට පස්සේ බැංක්ස් වලට එන හිට් එක ඒ දේවල් ඔක්කොම ගලපලා ඉස්සරහා ප්‍රයිස් එක මේක පුරෝකථනය කරන්නේ කොහොමද? ඒකට ඕනේ දත්ත. මේකේ දත්ත වෙළඳපළ දත්ත ඕනේ. වෙළඳපළේ මිල හා සම්බන්ධ දත්ත. ඒතකොට මේක තව හිස්ටරි එක තියෙනකම් හොඳයි. දැන් 2015 ඉඳන් තිබ්බනම් තවත් හොඳයි. 2010 ඉඳන් තිබ්බනම් තවත් හොඳයි. හැබැයි ඒකේ කන්ඩිෂන්ස් වෙනස්. අපි යුද්ධ කාලේ 2009 වගේ ගත්තහම මේවා ගොඩාක් මේ කර්ව් එක පල්ලෙහාට යනවා. ඒකට ඒ වගේ සිද්ධි බලන්න ඕනේ. ප්‍රයිස් ඉෂුව එකක් දෙනකොට, බෝනස් ඉෂුව එකක් දෙනකොට මේ වගේ ඇඩ්ජස්ට්මන්ට්ස් වෙනවා. එකට එකක් දෙන්නාම මේක ගොඩක් පල්ලෙහාට එනවා. ඒ ඇඩ්ජස්ට්මන්ට්ස් උත් බලලා ටෙක්නිකල්ස් බලන්න. ඒ කියන්නේ මේ මිල සහ මේකේ වොලියුම් එකත් බලන්න ඕනේ. මේවට වොලියුම් එකත් බලන්න. ඒ කියන්නේ ඒ අවස්ථාවල මේ ෂෙයා එක ට්‍රේඩ් වෙච්ච ගාන. ඒක වෙළඳපළේ ගනුදෙනු වෙච්ච කොටස් ප්‍රමාණවල මේවට එකතු කරලා මේක කම්ප්ලිකේටඩ් ෂීට් එකක්. මේක ගොඩක් Excel base වෙනම software තියෙනවා. මේව තමයි බලන්නේ. ගොඩක් cross currency වගේ ඔයගොල්ලෝ ට්‍රේඩින් වගේ ඒවා කරනකොට ගොඩාක් කරන්නේ මේ වගේ ටෙක්නිකල්ස් ඇනලයිස් කරන එක. right? එතකොට right එතකොට කොටස් මිල හා ප්‍රමාණයන් හා ඒ හා සම්බන්ධ විචලනයන් අනුසාරයෙන් ඒක අගය තීරණය කරනවා. එතකොට අපි ඊළඟ අවස්ථාවේ කොහොමද මේක වෙනස් වෙන්නේ කියන එක අපි ඩිටර්මයින් කරන්නේ, අපි තීරණය කරන්නේ, පුරෝකථනය කරන්නේ අර පහුගිය විචලනයන් සම්බන්ධයෙන්. ඒ ට්‍රෙන්ඩ් එක ඇනලිසිස්. ට්‍රෙන්ඩ් ඇනලිසිස් එකක් වගේ දෙයක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඒකට ගන්නවා රූප සටහන්, ස්තම්භ, ප්‍රස්ථාර, රේඛා සටහන්. මොනවද මෙවලම් කියලා එක සැරයක් අහලා තිබ්බා. මෙන්න මේ ටික. ඔය හැම එකම එකවරක් හරි අහලා තියෙන ඇත්තරම එකපාරක් අහලපු නැතිවත් මම මෙන්ෂන් කරනවා. එimhe කියලා අතරින් ඉඳපස් සිලබස් එකේ තියෙනවා. හැබැයි මම ඒ අනිත් ඒවට ඕගොල්ලන් ඒ විදිහට අන්ඩර්ලයින් කරන ඒවා මාක් කරගන්න ඒවා කරන්න ටියුට් එකේ. රූප සටහන්, ස්තම්භ සටහන්, ප්‍රස්ථාර, ඒවා රේඛා සටහන්, දර්ශකයන් ඒවා යූස් කරනවා
ටෙක්නිකල් ඇනලිසිස් එකට. right. එතකොට පදන විශ්ලේෂණය මොනවද එතකොට තියෙන විශේෂතා? කියන්නේ ඒක ගන්න පුළුවන් වාසිදායක පැති හෝ අවාසි මොනවද අරකට සාපේක්ෂව කියලා ගන්න ඒ පැත්තට ගන්නත් පුළුවන්. ඒකට සමාගමේ වෙනස් වීම පමණක් සැලකිල්ලට ගන්න. ඒතකොට දැන් අපිට කියන්න පුළුවන් සම්පත් බැංක් එකේ net asset value එක දැන් අපි දැන් හොඳම උදාහරණේ දැන් මෙන්න මේ වගේ කාලයක දැන් සම්පත් බැංක් වගේ යන්නේ රුපියල් 115 වගේ ප්‍රයිස් එකකට. හැබැයි ෆන්ඩමන්ටලිස්ට් කියලා ඉන්න ඔය පදනම් විශ්ලේෂණයේම එල්බගෙන ඉන්න ඒ රිසර්ච් කරන කට්ටිය ඒගොල්ලන්ගේ වැලියුස් එන්නේ net asset value එක. net asset value එක 180යි 182යි ඔය වගේ ගණන් තමයි තියෙන්නේ. ඒකත් බලපුවාම ෆන්ඩමන්ටල් වැලියුස් බලපුවාම මේක කෙලින්ම අන්ඩර් වැලියු. ඒ කියන්නේ 180ක් වටිනවා දැන් 115යි යන්නේ. ඉතින් හොඳයි. මිලදී ගැනීමට හොඳයි. හැබැයි ඒක සමාගමේ වෙනස් වීම විතරයි සැලකිල්ලට ගන්නේ වෙන බාහිර මේ සාධක වෙළඳපොලේ සාධක ගන්නේ නැහැ. ඒතර කොටස් විචලනයට බලපානා වූ බාහිර සාධක අපි සැලකිල්ලට ගන්න නැහැ. මොකද බාහිර සාධක pestil factor ඔය social economic legal political ඒ වගේ ඒ බාහිර සාධක international environment එක ඒ මුකුත්ම අපි ගන්නේ නැතුව සමාගමේ විතරක්ම දේවල් ගන්න. හැබැයි ඒකට හොඳ තර්කයක් තියෙනවා. දැන් ලෝකේ හරි ලංකාවේ හරි අනිත් බාහිර සාධක මොනවා වුණත් සමාගමේ performance සමාගමේ ක්‍රියාකාරීත්වය හොඳයි නම් හොඳයි කියන තර්කය. එහෙම කියන්න පුළුවන් fundamental analysis. මොකද අද මොන තත්ත්වයේ තිබ්බ සම්පත් බැංක් එක ඇත්තටම ඇසෙට් වැලියු එකත් එක්ක මේක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒක ඇත්තටම එක සාධකයක්. ඇත්තටම ෆැක්ටර් එකක් ඒක. හරි? මේක අපිට නිග්ලෙක්ට් කරන්න බෑ. ඇත්තට මේක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. right? ඒතකොට ඒ වගේ අපිට දෙක කම්පෙයාර් කරන්න පුළුවන් වෙන්න ඕනේ ඔය මේවා දෙක. ඔක ටිකක් ඔයගොල්ලන් අවබෝධ කරගන්න ඕනේ ඒ දේ. ඒතකොට ශිල්පීය විශ්ලේෂණයේ විශේෂතා අරකට කම්පැරටිව්ලි මොනවද? ශිල්පීය විශ්ලේෂකයන් සීමා සහිත වීම ඒ වෙන්නේම ඇත්තටම දත්ත සොයා ගැනීමේ අපහසුතාව තියෙනවා. මොකද මේක ගොඩක්ම මේ ප්‍රස්ථාරයේ තිබ්බේව මම කිව්ව ඇනලිසිස් එකේ එක efficient වෙන්න හොඳම විදිහ daily prices මේක දැන් මම ගත්තේ monthly එක නිකන් ඒකට ඕක ගොඩක්ම accurate ගොඩක්ම efficient analysis එකක් වෙන්න daily ගත්තොත් මේකට වඩා efficient. ඒ වගේම දැන් මේ අපි අවුරුද්දයි ගත්තේ අවුරුදු දෙකක් ගන්න පුළුවන් නම් තවත් efficient. 5ක් පුළුවන් නම් තවත් efficient. තව data තියෙන්න ඒකේ ශිල්පීය විශ්ලේෂණයේ ඒ කාර්යක්ෂමතාවයේ වැඩි. හැබැයි වැඩි කියන්නේ දත්ත සොයාගන්න හරි අපහසුයි. එක්ස්චේන්ජ් ඒ සයිට් වල යොම ගිහිලා ගොඩාක් හරි අමාරු වෙනවා ඒක කරන්න. ඒකින්ද ඒ විශ්ලේෂකයන් සාමාන්‍ය සීමා සහිතයි ඉන්න ප්‍රමාණය. ඉතින් අපි යන්තම් තියෙන data වලින් පොඩි ශිල්පීය විශ්ලේෂණයක් කරලා අපි මේව කරනවා. ඒවට අර ඒව තමයි ඒකේ තියෙන මේ දැනට තියෙන දුර්වලතාවයන් ඉදිරි ගන්න පුළුවන්. හැබැයි මේකේ තව මේ වාසිය අරකිම එහා පැත්තට වෙන ගොඩාක්ම වාසිය තමයි මේක ගොඩාක්ම බාහිර සාධක සැලකිල්ලට ගැනීම සිද්ධ වෙනවා. ශිල්පීය විශ්ලේෂණය. ඇයි මේක බාහිර සාධක ඔක්කොගේම සැලකිල්ලට ගත්තාම තමයි ඇත්ත ප්‍රයිස් එක මෙතන වෙන්නේ. දැන් මෙතන ගත්තාම මේ ලංකාවේ ඇක්චුවල් සිනාරියෝ එක වෙනවා. මොකද්ද මෙතන? මේ කොරෝනා මෙතන. ඒ වගේ ඒ බාහිර සාධක. එතකොට රජයේ වියදම් අධික වීම, ව්‍යාපාර කඩාවැටීම, ඒ ඔක්කොගේම ඉෆෙක්ට් එක මෙතෙන් එනවා. ඇත්තට මේකට කලින් ගත්තොත් එහෙම නිකමට මම කිව්වොත් මේක 220ට විතර තිබ්බ ෂෙයා එකක් 2019 ජූන් වගේ කාලෙදී මෙන්න මේ හරියට තිබ්බ ස්ටොක් 230කට විතර තිබ්බ ස්ටොක් එක සම්පත් බැංක් ටිකක් ඔයගොල්ලෝ ෆලෝ කරා නම් ඒක. එතකොට ඒ කඩාවැටීම බාහිර සාධක වලින් සපෝට් කරනවා. එතකොට මේක මෙතන පෙන්නනවා රිෆ්ලෙක්ට් වෙනවා අපිට ටෙක්නිකල් ඇනලිසිස් එකකින්. හැබැයි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකකින් පෙන්නන්නේ
මේක ඩිස්කවුන්ට් මේක 200 ගානක් මේක සෙල්ෆෝ වටින ෂෙයා එක මෙතන කියන එක විතරයි. right? එතකොට ඕකේ සම්මිශ්‍රණයක් වෙන්න ඕනේ ඇත්තටම. මේක හරියටම efficient රිසර්ච් එකක් වෙන්න නම් ඔයගේ කම්බිනේෂන් එකක් එන්න ඕනේ. right? ඒක තමයි මූලික වශයෙන් ආදී ඉන්නේ. ඒක රිසර්ච් එකේ මේන්ම මේක. එතකොට කොටස් අගය කිරීම සඳහා එක එක අපි තක්සේරු වැලුවේෂන් මොඩල්ස් අපි මේව කරනවා. ඒකේ අපි වර්ග දෙකක් තියෙනවා ඇත්තටම. නිරපේක්ෂ තක්සේරු ආකෘතියයි සාපේක්ෂ තක්සේරු ආර්ථික මේ ආකෘති කියලා වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒකත් අර වගේම තමයි. හැබැයි ඒකේ මේ අපි දෙන ඒක මේ වෙනස් වීම තියෙන ඒ ආකෘතීන් වල ඒ මොඩල් වල තමයි ඒ වෙනස්කම තියෙන්නේ. ඒතකොට නිරපේක්ෂ තක්සේරු ආකෘති වලට තමයි එන්නේ වට්ටම් කළ මුදල් ප්‍රවාහ ඇසුරෙන් කොටස් මිල ගණනය කිරීම වගේ අපි වැලුවේෂන් පොඩි කොටසක් තියෙනවා. ඒ ටික කරනකොට ඒක කරමු. ඒකයි ඩිවිඩන්ඩ් ඩිස්කවුන්ට් මොඩල් කියලා. එතන ගෝඩන් ඩිවිඩන්ඩ් ඩිස්කවුන්ට් මොඩල් කියලා මොඩල් එකක් අපි මේකෙම පස්සේ ඒක කරනවා. කියන්නේ ඒ ලාභාංශය වට්ටම් කරලා අරගෙන ඒ ඇසුරෙන් කොටසක අගය තීරණය කිරීමේ ක්‍රමවේදයක්. ඊට පස්සේ කැපිටල් ඇසෙට් ප්‍රයිසින් මොඩල් කියලා එක තව මොඩල් එකක් තියෙනවා. අපි මේ ටික කරනවා මේකෙන් පස්සේ. ඒතර ප්‍රාග්ධනවත්කම් කියන්නේ ඔය හිමිකම් වත්කම්. එතන කොටස් මිල කරන ආකෘතියක් තියෙනවා. වෙනම කැපෙම් කියලා. මේකට කියනවා CAPM කියලා කෙටියෙන් හඳුන්වනවා කැපෙම් මොඩල් එක කියලා. ඒතර ඒවා නිරපේක්ෂ තක්සේරු කරන ආකෘති, ඒ කියන්නේ මොඩල්ස්, ඔය කියන්නේ මොඩල්ස්. සාපේක්ෂ තක්සේරු ආකෘති කියන්නේ වෙන කොටසක් හරි වෙන සෙග්මන්ට් එකක්. ඒ කියන්නේ අංශයක්. අපි ආංශික දත්ත වෙළඳපළ අංශ ගැන අපි කතා කරා. ඒකට අන්න ඒ වගේ වෙන අංශයක් හරි වෙන සමාගම් එක්ක සාපේක්ෂව මැන බැලීමේ එක ආකෘති තියෙනවා. අන්න ඒවට අයිති වෙන ඒව තමයි ඔය මිල ඉපැයීම් අනුපාතය. මේක අන්ඩර්ලයින් කරගන්න. මේක මේන් එකක් අපි මේක කතා කරනවා ගොඩක්. මිල ඉපැයීම් අනුපාතය, ඒ කියන්නේ මිලට සාපේක්ෂව ඒ සමාගමේ ඉපැයීම කොහොමද කියන එක තමයි එකකින් බලන්නේ. එතකොට මිලට සාපේක්ෂව විකුණුම් කොහොමද? මිලට සාපේක්ෂව පොත් අගය කොහොමද? මිලට සාපේක්ෂව මුදල් ප්‍රවාහ කියන ඒවා. ඒතකොට අපි මූලිකම මේක කන්සර්න් එක තියෙන්නේ ගොඩක්ම මිල ඉපැයීම් අනුපාතය කියන එක, PE ratio කියන එක. අපි ඒක වෙනම පස්සේ කතා කරනවා. එතකොට සාපේක්ෂතා ඒ තක්සේරු ආකෘති වැලුවේෂන් මොඩල්ස් විදිහට ගත්තොත් වර්ගීකරණය දෙකක් තියෙනවා. සාපේක්ෂ සහ නිරපේක්ෂ කියන. right? එතකොට තව අපි කොටස් මිල අගය කිරීම වැලුවේෂන් එකකදී ගන්න මූලික වටිනාකම් වැලියුස් දෙකක් තියෙනවා. වැලියුස් වර්ග දෙකක් තියෙනවා. ඇත්තටම අර අපි උඩ කරපු ඇනලිසිස් වලින් අපි ෆන්ඩමෙන්ටල් වැලියුස් අපි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකකින් ෆන්ඩමෙන්ටල් රිසර්ච් එකක් through අපි කැල්කුලේට් කරලා ගන්න වැලියු එකට තමයි නයිසර්ගික වටිනාකම කියලා කියන්නේ. ඉන්ට්‍රින්සික් වැලියු. right? ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකකින් ගන්න. ඔයගොල්ලෝ ටියුට් එක print කරලා තියෙනවා නම් ඕනනම් ෆන්ඩමෙන්ටල් වැලියු එකේ හෙඩින් එකකින් මේකට ඔයගොල්ලන් පොඩි ඇරෝ එකක් දෙන්න. නයිසර්ගික වටිනාකම කියන්නේ ඒකයි. ඒ කියන්නේ වෙළඳපළ වටිනාකම් සැලකිල්ලට ගැනීමෙන් තොරව අන්න අර වෙළඳපළේ ඒ විචලනයේ සැලකිල්ලෙන් තොරව ගැනීමෙන් තොරව මූලික විශ්ලේෂණයෙන් යම් සමාගමක හෝ කොටසක විනිමය භාණ්ඩයක මිල තීරණය කිරීමේ ඒ පොදු වටිනාකම, ඒ පොදු නම ඒක නයිසර්ගික ඉන්ට්‍රින්සික් වැලියු කියන්නේ ඒක. හරි. ඒතර මූලික වැලියු මේ වටිනාකම කියලා හඳුන්වනවා. හරි. එතකොට ඒ සමාගමේ අනාගත මුදල් ප්‍රවාහ වට්ටම් කරලා ගන්න පුළුවන් එක ක්‍රමයක්. අපි ආකෘති වලත් කිව්වේ ඒකයි. අර නිරපේක්ෂ ආකෘති වල ඒ කියන්නේ ඒ සමාගමේ මුදල් ප්‍රවාහ වට්ටම් කරලා නැත්නම් ඩිවිඩන්ඩ් ඩිස්කවුන්ට් මොඩල් අන්න ඒ වගේ ඒ ක්‍රම වලින් ගන්න එක. එතකොට ඒකට ගන්නේ ඒ අදාළ සමාගමේ රේෂියෝස්
සමාගමේ වටිනාකම් ගලපලා අනුපාත ඇසුරින් ඒක ගන්න වටිනාකම. ඒක තමා ඒකෙන් එන මිල තමා එන වටිනාකමට තමා කියන්නේ ඉන්ට්‍රින්සික් වැලියු කියන්නේ. ඊළඟ එක තමා සාධාරණ ඔය වෙළඳපළ වටිනාකම කියන එක. ඒකෙන් කියන්නේ යම් භාණ්ඩයක සේවාවක කොටසක වෙළඳපළ මිල අනුව තක්සේරු කරන ලද වෙළඳපළ මිල අනුව. ඒ වෙළඳපළ මිල ගණනය කිරීම සැලකිල්ලට ගන්නෙ මොන විශ්ලේෂණයේද මොකද්ද? ශිල්පීය විශ්ලේෂණයේදී තමයි ඒක සැලකිල්ලට ගන්නෙ. හරි වෙළඳපළ වටිනාකම කියන එක fair value වෙළඳපළ වටිනාකම. ඒතර ඒකෙන් ගන්න වටිනාකමට කියන අනිත් නම තමයි වෙළඳපළ නැත්නම් fair value. සාධාරණ වටිනාකම කියන්නේ. right මේ වගේ පොඩ්ඩක් චුට්ටක් ඉඳ තිබ්බනම් හොඳයි පොඩි. එතකොට සමාගමක අපි පොඩ්ඩක් මේකෙත් බලමු. මේක අනිත් ටියුට් එකත් මං හිතන්නේ හම්බෙලා ඇති ඔයගොල්ලන්ට. මේ ටියුට් එක තියෙනව නේද? මේ ටියුට් එකයි මෙන්න මේක හම්බුණාද? හම්බුණානේ. right. අනිත් අයත් හම්බුණානේ. right. අපි මේක බලන්න ඉස්සල්ලා අපි මේකේ පොඩ්ඩක් ඉල. දැන් මේක ගත්තාම මෙන්න මේකේ ටෙක්නිකල් ඇනලිසිස් පැටර්න්ස් එක පැටර්න්ස් අපිට කරන්න නෑ. ඇත්තටම ඒවට මේක ඔයගොල්ලන් සර්ච් කරා නම් ඒ කියන්නේ සමහර අය හරි ආසයි ඔය දැන් කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වගේ දෙයක් තමයි මේ ශිල්පීය විශ්ලේෂණය කියන්නේ. ඕනෑම දෙයක මේක ඔයිල් බැරල් වලට ගන්න පුළුවන්, කරන්සි ෆියුචර්ස් වලට ගන්න පුළුවන්, ෆෝර්ඩ්ස් ඇග්‍රීමන්ට් වලට, කරන්සිස් වලට, USD මේ පැටර්න්ස් වල කොටන් ඊට පස්සේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි ඕන දෙයක අපිට පැටර්න් එක බලා ගන්න පුළුවන් එක සම්මත ක්‍රමවේද තමයි මේ දාලා තියෙන්නේ. මේ L shoulder, head, R shoulder ඒ කියන්නේ යන ට්‍රෙන්ඩ්ස් වල වෙනස්කම්. දැන් මේවා ගත්තොත් ඇත්තට මේ පොඩි විචලනයන් ඔක්කොම අරන් තියෙනවා. මේ ඇත්තටම ඩේටාබේස් එකකින් ඕගොල්ලන් දන්නවා Excel sheet එකට පුල් කරපුවාම data ටික මේවා ගන්න පුළුවන් easily. වැඩි කියන දත්ත තියෙන්න ඕනේ. දැන් stock market එකේ ඔක්කොම every day every single day transaction ඔක්කොම volumes prices තියෙනවා නම් මේ ටික පුල් කරලා මේ වගේ graphs වලට ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන් මේ pattern analyze කරන්න පුළුවන්. ඒක වෙනම තාක්ෂණ ක්‍රමවේදයක්. ඒක programming වගේ දෙයක්. ඒකට මම ඒක පෙන්නන්න තමයි මේ එක නම් වලින් තියෙන price patterns ටික නිකන් presentation එකකට විතරයි මේ ගත්තේ ඇත්තටම. ඒක එච්චර මේ එකක් නෑ. ඔයගොල්ලන්ට interest නම් ටික follow කරන්න පුළුවන්. ඊට පස්සේ මම අරකේ කතා කරා මම එක තැනක අන්තර් වෙළඳපළ විශ්ලේෂණය කියලා ඒ අතර එකක් ඇත්තටම මම ඒවට ඒක මේ අතරට ගත්තේ එක සැරකින් අහලා තිබ්බා පදනම් විශ්ලේෂණයට සම්බන්ධයි. හැබැයි ඒක මත පදනම්ව වත්කම් පන්ති කිහිපයක් ඒ කියන්නේ asset classes කියලා කියන්නේ ඒ අතර විශ්ලේෂණයක් සිද්ධ කරනවා. ඒ කියන්නේ නිකන් අර cross examination එකක් වගේ. ඒ දෙක අතර කියන්නේ අපි මොනවද අපි කියමු stock market index එකයි currency Sri Lanka rupee to USD currency වෙනස් වීම කොහොමද? නැත්නම් USD එකට සාපේක්ෂව ලංකාවේ interest rate එකේ විචලනය කොහොමද? අන්න ඒ වගේ වෙනස්ම සබ්ජෙක්ට් දෙකක් අතර හැබැයි ඒ කියන්නේ සහ සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඍජු සම්බන්ධයක් නැහැ. අන්න ඒ වගේ වෙළඳපළවල් දෙකක් අතර කරන ඇනලිසිස් එක තමයි මෙන්න මේකෙදි කියන්නේ. අන්තර් දැන් මේක ගත්තොත් කොපර් දැන් අපි කොටන්
මාකට් එකේ රෙදි පිලි මේ ඉම්පෝර්ට් වෙනද පොලත් එක්ක කරන්සි ගන්න පුළුවන්. අන්න ඒ වගේ දැන් මේක තියෙන කොපර් මාකට් එකේ තමයි මේ කොපර් මාකට් එකත් එක්ක ඒ ස්ටොක් මාකට් එකේ ඉන්ඩෙක්ස් එක ඇනලයිස් කරලා ක්‍රොස් මේ කම්පැරිසන් එකක් කරලා තියෙනවා කොපර් ප්‍රයිස් එකට සාපේක්ෂව FTSE 100 කියන්නේ ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඉන්ඩෙක්ස් එක. ඔය මේ අපේ S&P 20 වගේ FTSE 100 කියන්නේ ඒකේ top 100 stocks ටික list කරපු board එක තමයි London Stock Exchange එකේ Financial Times Stock Exchange කියන එක. ඔය FTSE කියන්නේ Financial Times Stock Exchange කියලා. ඒකේ ඒ 100 stock මේ shares වල movement එක බලන එක. ඒතර ඒක පෙන්වන්නේ මේ රතු එකෙන් ඊට පස්සේ කළු එකෙන් තමයි කොපර් එකේ. එතකොට මේ රේෂනල් රිවර්ස් ඒ කියන්නේ කොහොමද මේ කම්පැරිසන් එක කරන්න කියන එක මේකේ තියෙනවා. ඊට පස්සේ net effect එක තමයි මේ කළු පාටින් මේව කරලා තියෙන්නේ. මේ දෙකේ කම්පැරිසන් එකේ සමරි එක. එතකොට මේ දෙක ක්‍රොස් වෙන තැන කොහොමද? ඒ වගේ ඇනලිසිස් එක. අන්න ඒ වගේ දෙයක් තමයි අන්තර් වෙළඳපළ විශ්ලේෂණ. ඒ කියන්නේ එකිනෙකට වෙනස් වූ වෙළඳපළ වල දෙකක් අතර කරන විශ්ලේෂණ ක්‍රියාවලියක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඒක පොඩි එකක් ඔයගොල්ලන් මතක තියාගන්න පොඩ්ඩක්. right ඊට පස්සේ අපි යන් ටියුට් එකේ නිරපේක්ෂ සාපේක්ෂ තක්සේරු ආකෘති ඊට පස්සේ සමාගමක පර්යේෂණ සහ අගය කිරීමේ වාර්තා වලට වඩා ඇත්තටම පර්යේෂණ වාර්තා ඒවා වැලුවේෂන් කියනවා අගය කිරීම කියනවා පර්යේෂණ වාර්තා පොඩක් සමාගමක දැන් අපි කියමු බැංකුවක හරි නැත්නම් අපි නිකන් ඇක්සස් ඉන්ජිනියරින් වගේ එකක් ගමුකෝ ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් රිලේටඩ් සමාගම. ඒතකොට දැන් ඒගොල්ලන්ගේ කොහොමද පර්යේෂණ වාර්තාවක් කරන්නේ? පර්යේෂණ වාර්තාව දැන් ඔය සියල්ලගෙම අවුට්පුට් එක අවසාන ප්‍රතිඵලය මොකද්ද? ඒ කොටස අන්ඩර් වැලියුද ඕවර් වැලියුද නැත්නම් දැන් තියෙන වැලියු එකේමද තියෙන්නේ? දැන් සම්පත් බැංක අර කිව්ව සිනාරියෝ එකේදී 180ක් වටිනවා දැන් 115යි අන්න අන්ඩර් වැලියු. ඒතර අන්ඩර් වැලියු නම් ඊළඟ ඩිසිෂන් එක ගන්න හොඳයි. දැන් අන්ඩර් වැලියු දැන් ගන්න හොඳයි. හරි? දැන් ගන්න හොඳයි. ඒ මොකද්ද ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකකින් ගත්තාම ඒකට මම දැන් තව චුට්ටි දෙයක් කියන්නම්. දැන් මේකේ ගත්තාම දැන් නිකමට හිතන්න මෙන්න මේ දැන් අපි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකකින් කෙලින්ම පියෝ ගත්තොත් 180 ෂෙයා එක දැන් 115යි යන වටිනාකම කෙලින්ම ගන්න හොඳයි කිසි කතාවක් නෑ. හැබැයි මෙතනදී පොඩි කතන්දරයක් තියෙනවා. දැන් මේක ගිහිල්ලා මේ හරියකට ආවා. මේ කොරෝනා පළවෙනි රැල්ල හැදුවා. හරි? දැන් දෙවෙනි රැල්ලක් අපි ඉතින් පොඩි මේව එකක් තියෙනවා. ඒතකොට අන්න ඒවා බාහිර සාධක. දැන් ෆන්ඩමෙන්ටල් වැලියු එක කොහොම තිබ්බත්. අනිත් එක මේක දැන් 100ට ආවා. දැන් යන්නේ 120 වගේ හිට් වලට යනවා. එතකොට අපි සමහර විටක මේ ටෙක්නිකල් ඇනලිසිස් එකෙන් කියන්නේ ටිකක් ආයෙ පල්ලෙහාට එන්නත් බැරි කමක් නැහැ. දැන් මේ පුරෝකථනය ගත්තොත් මෙන්න මේ පැත්තට මොකද ඊළඟ සතියේ දෙයියනි කියලා කියන්නේ නැති වෙයි. අපි කොරෝනා මොකක් හරි ව්‍යාප්තියක් ඇවිල්ලා මේ ආර්ථිකයට එකපාරටම නිකන් මේ ලංකාවේ ටිකක් බරපතල තත්ත්වයක් ආවොත් මේක හරි ශරණයෙන් ජූලයි වෙන්න ඕනේ එක සතියෙන් එනවා මේ. ටග්ගාලා 100 කියන ලෙවල් එකට ඉක්මනින්ම එන්න පුළුවන්. 100 පල්ලෙහෙන්ට පුළුවන්. මොක කරලා යන්න. ඕක ඔය තත්ත්වෙම හොඳට මේ වුණොත් මෙතනින් යන්න බැරි කමක් නැහැ. හැබැයි මේ වැලියුස් තියෙන්නේ මේ හරියට. ඇත්ත වැලියුස්. හැබැයි අපිට මෙහෙම ටෙක්නිකල්ස් ගත්තාම බාහිර සාධක ගොඩක් අපිට ඒකේ ප්‍රයෝජනෙට ගෙනෙනවා. අපිට ටච් වෙනවා ගොඩක්ම බාහිර සාධක. ඒතකොට ඒකේ අනුව අපිට ටිකක් රෙකමන්ඩ් කරන්න ටිකක් අමාරුයි. මොකද ඊළඟ දෙවෙනි රැල්ලක් එයිද එතකොට කොහොමද ආර්ථිකයට වෙන බලපෑම් කියන ඒවා අපිට සැලකිල්ලට ගන්න වෙනවා. හරි. එතකොට පරිේශන වාර්තා කිව්වහම මම කිව්වේ ඒකයි. එතකොට අන්ඩර් වැලියු නම් අන්න බයි කරන්න හොඳයි. ඕවර් වැලියු නම් ඕක දැන් අපි
අර දැන් ගිය අවුරුද්දේ මැද වගේ එනකොට සම්පත් බැංකුවේ තිබ්බේ 230කට වගේ ප්‍රයිස් එකකට. හැබැයි ඒකේ වැලියු එක තිබ්බේ 175කට 80කට වගේ net asset value එක. එතකොට අන්න ඒක ඕවර් වැලියු. ඕවර් වැලියු නම් තියෙන කෙනෙකුට දෙන්න අපි රෙකමන්ඩ් කරන්න පුළුවන්. ගන්න කෙනෙකුට පොඩ්ඩක් එන්කරේජ් කරන්න ඒ ප්‍රයිස් එකේ ගන්න. හැබැයි වෙනද පොලේ ඉන්නවා ගන්න විකුණන කට්ටිය. ඒක මේ එකක් නෑ ප්‍රයිස් එක හැදිලා තියෙන්නේ. නමුත් අපි රෙකමන්ඩ් කරද්දි අපි ඒක කියන්න පෙළඹෙන්නේ නැහැ ගන්න කියලා. පුළුවන් තරම් විකින්නන්න තමයි එතන අපි එතකොට ඒ අගේ කිරීමේ වාර්තාව හදන්නේ. ඒ හදුවාට පස්සේ එන අවුට්පුට් එක තමයි අවසානයේ තමයි මිලදී ගන්නවද විකුණනවද මේව කරනවද කියලා. එතකොට ඒක තීරණය කරන්න ආයෝජකයාට අයිතියක් තියෙනවා. මොකද 230ට අරගෙන 250ට යන්නත් පුළුවන්. එහෙම ගිය අවස්ථාවක් තියෙනවා. වෙළඳපොලේ වෙනස් වීම අනුව. එතකොට සමාගමක ඒ පරීක්ෂණ වාර්තා කියන්නේ එතකොට ඒක තැරවකාර ආයතන සතුත් යම් කිසි කාර්යභාරයක් වෙනවා. එතකොට මේවා කරන එක. ආංශික සහ වෙළඳපොළවත්. දැන් ඕකම අපි හදනවා ආංශිකව. ඒ කියන්නේ බැංකින් සෙක්ටර් එකට, ඉන්ෂුරන්ස් සෙක්ටර් එකට, හෙල්ත් කෙයාර් සෙක්ටර් එකට, කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් ඉක්විප්මන්ට් සෙක්ටර් එකට, ලෙෂර් සෙක්ටර් එකට. හරි ඒ වගේ ඒ වාර්තා හදනවා ඒ අංශය අදාළ අංශය කව වෙන්න. හරි දැන් මේ දවස්වල හදන ලෙෂර් ෆීල්ඩ් එකේ ඇනලිසිස් වලින් ගොඩාක්ම වීක් මේ ගිය ක්වාටර් එකේ ගොඩක් earnings නැහැ. එතකොට ඒ කියන වෙළඳපොළ වාර්තාවල ගොඩාක්ම තියෙන්නේ ඒ කියන්නේ මේ හොඳ නේවා නෙමෙයි. එතකොට කොටස් මිල පල්ලෙහාට ඇවිල්ලා හැබැයි ඉස්සරහා තව අවුරුද්දක් විතර යනකන් ටිකක් ඒක perform කරන්න ටිකක් අමාරුයි. අර ඒ වගේ දේවල් තියෙනවා. බැංකින් වගේ ඒවා ගත්තාම දැන් ඉන්ට්‍රස්ට් රේට් එක පල්ලෙහාට ආවා. net interest margin එක සාපේක්ෂව එතකොට ඕගොල්ලන්ගේ ඇඩ්ජස්ට් වෙලා තියෙනවා, වැඩි වෙලා තියෙනවා. lending වැඩි වෙනවා. හැබැයි ඒට අමතරව ඕගොල්ලන් risk එක ඒක බලන්න ඕනේ. ඒකට ගලපන්න ඕනේ. ඊට පස්සේ grace period දුන්නා. ඉතින් අර අන්න ඒ වගේ මේව බලන්න ඕනේ මුළු සෙක්ටර් එකටම අදාළ වෙන. ඒක සම්පත් බැංකුවකට විශේෂයි BOC විශේෂයි කියලා නැහැ. මුළු සෙක්ටර් එකට අදාළ වෙන විශ්ලේෂණ තමයි ඒක. ඒ වගේම තියෙනවා වෙළඳපොළ. මුළු සමස්ත වෙළඳපොළටම අදාළ වෙන වාර්තා. එතකොට සමස්ත වෙළඳපොළ වගේ වාර්තාවක් ඉස්සල්ලාම බලන්නේ ඔය ෆොරින් ඉන්වෙස්ටර්. මම අර ඉන්වෙස්ට්මන්ට් කැටගරි ගොඩාක් මම පෙන්නවා. එතකොට පිටරට ආයෝජකයෙක් ෆොරින් ඉන්වෙස්ටර් කෙනෙක් හරි ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර් කෙනෙක් හරි ඒ කියන්නේ පිටරට ව්‍යාපාරය ලොකු කම්පැනි එකක් එනවා සමාගමක් විදිහට මෙහි කොටස් වෙළඳපොලේ ආයෝජනයක් සඳහා. අන්න ඒගොල්ලන් එකපාරටම ගිහිල්ලා බලන්නේ ජෝන් කීල්ස් සමාගමේ කොහොමද කොටස් සම්පත් බැංක් කියලා එකක් තියෙනවා. ඒක කොහොමද කියලා එකපාරට මේගොල්ලන් බලන්නේ. ඒගොල්ලන් බලන්නේ යුරෝප් වල ඉඳලා ඒෂියන් කන්ට්‍රීස් වල මේ ආසියානු රටවල් වල කොටස් වෙළඳපොලේ කොහොමද හැසිරීම පළවෙනි දේ. ඊළඟට බලන්නේ ඒකෙන් හොඳ මාකට් එක ලංකාවේ මාකට් එක නම් ලංකාවේ කොහොමද ස්ටොක් මාකට් එකේ ඕවරෝල් බිහේවියර් එක වෙළඳපොළ සම්පූර්ණ විශ්ලේෂණයක් කරනවා හැසිරීම කොහොමද කියලා. එතකොට අපිට ආංශික වාර්තාව ඔය සමාගමක වාර්තා නෙමෙයි එතකොට ඕනේ වෙළඳපොලේ සම්පූර්ණ වාර්තාව. ඇත්තටම කියනවනේ ඉන්ඩෙක්ස් එක. දැන් අපි කතා කරපු ඉන්ඩෙක්සස් තමයි ඒකට වැදගත් වෙන්නේ. right? එතකොට ඒක විශේෂයි. එතකොට අර ඉන්ටර්නැෂනලි ඉන්වෙස්ට් කරන අයගෙන්. එතකොට අපිට වුණත් වැදගත් ඒ ඉන්ඩෙක්ස් ඇනලිසිස් එක ඔය වෙළඳපොළ විශ්ලේෂණ වාර්තාව මුළු වෙළඳපොළම කොයි පැත්ත දිශාවටද යන්නේ කියලා. මොකද ඕවරෝල් මාකට් එක යන පැත්තට තමයි ඇත්තටම සෙක්ටර්ස් උයි ඒ අදාළ සමාගමුත් ඩිරෙක්ට් වෙන්නේ. දැන් හොඳම උදාහරණයක් වශයෙන් දැන් කොරෝනා වගේ තත්ත්වයක් ආවා, COVID-19 වගේ තත්ත්වයක් එනකොට මුළු වෙළඳපොළ විශ්ලේෂණ වාර්තාවල පෙන්වන්නේ මොනවද? සෑහෙන මාකට් එකේ 120ක විතර කඩාවැටීමක්. ඒතකොට මේ කඩාවැටීමක් අතරතුර අපි කියමු බැංකු මොකක් හරි බැංකුවක් හරි මොනවා හරි වෙන සමාගමක මිල ඉහළ යන්න ආය chance එකක් නැහැ. කිසිම අවස්ථාවක් නැහැ. මොකද
සමස්ත වෙළඳපොළම පල්ලෙහාට එනකොට ඒ ඉවෙන්චුවලි ඒ ඔක්කොම මිල පල්ලෙහාට එන්න ඉඩකඩ තමා ගොඩක්ම වැඩි 99.9%ක්ම එතන මේ බලපෑමක් තියෙන්නේ පල්ලෙහාට එන්න සියලුම මිල ගණන්. එතකොට දැන් ඔය බැංකු කියලා නෑ. හැම අංශයක්ම එතකොට කඩා වැටීමක් පෙන්වනවා. වෙළඳපොළ කඩා වැටුනහම. රයිට්. එතකොට මොකද කොහොම කරන්න බෑ සෙක්ටර්ස් ඔක්කොම එකම මේ එකේ තියෙන්නේ. රයිට්. ඒ වෙනකම් මොනවා හරි ප්‍රශ්න තියෙනවද පොඩ්ඩක් මට කියන්න ප්‍රශ්න මොනවා හරි තියෙනවද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. නැද්ද? එක්කෙනෙකුට නැහැ ප්‍රශ්න. දැන් අද මේ සෑහෙන ලිස්ට් එකක් ඉන්නවා. මේ කෙනෙක් දෙන්නෙක් ඇරුණහම අනිත් අය අලුත් අය බව පෙනී යනවා. ඒ කියන්නේ මොකුත් එහෙම ප්‍රශ්නයක් නෑ එතකොටනේ. මම මේ අලුත් අයගෙන් අහන්නේ පරණ අයගෙන් නෙමෙයි. අර පරණ ටියුට්ස් ටික ඔයගොල්ලන්ට ආවද කියලා ඔයගොල්ලන් පුළුවන් ද මැසේජ් එකක් දෙන්න? ආවා කියලා. ඔපරේටිං සිස්ටම් එකත් පොඩ්ඩක් දැනගන්න ඕනේ නේ. මොකද මේ සෙෂන් එක මෙහෙම විකටම යන මේව එකක් තියෙන්නේ. එන්න ඇති නේද ඔයගොල්ලන්ගේ පරණ ටියුට්ස් ටික ඔයගොල්ලන් ගන්න බැලුවද? ඒවා ගන්න මොකද මුල ටිකේ පොඩි කවරේජ් එකක් තියෙනවා. ඒකේ ඔයගොල්ලන්ට අම්බුලානේ. ඔව් ඒ day 1 ඉඳන් එක ගන්න. ප්‍රසන්ටේෂන් එක කවර් කරන්න බලන්න පැය දෙකේ අපි ප්‍රසන්ට් කරා ගන්න. සෙෂන් 4ක් 5ක් විතර 6ක් විතර කරලා ඉතින් දැන් අපි ඒකින්ද ඒ ටික ඔයගොල්ලන් බලා ගන්න. මේ මොකද ටියුට් එකේ සම්පූර්ණයෙන් කවර් වෙන්නේ නැහැ, වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් කවර් වෙන්නේ නැහැ. ඒ කම්බිනේෂන් එකෙන් තමයි ටියුට් එකේ ප්‍රසන්ටේෂන් එකයි වීඩියෝ එකයි කම්බයින් වෙලා තමයි මේවා වෙන්නේ. ඒක මිල ඉපයුම් අනුපාතය ටිකක් වැදගත් දෙයක්. මේකෙදි මේ එක්තරා විශේෂ කාරණයක් තියෙන හන්ද තමයි මේක වැදගත් වෙන්නේ. නිකන් කාට හරි කියන්න පුළුවන්ද මේක මොකද්ද විශේෂත්වය කියලා? මට මේක කියන්න පුළුවන්ද මේක මේ ෆන්ඩමන්ටල් ඇනලිසිස් එකක්ද මේකෙදි වෙන්නේ ටෙක්නිකල් ඇනලිසිස් එකක්ද? පොඩ්ඩක් කල්පනා කරලා බලලා කියන්න මේක කෝකට අයිති වෙන රේෂියෝ එකක්ද කියලා. මිල ඉපයුම් අනුපාතය කියන එක අදාළ වෙන්නේ ෆන්ඩමන්ටල් ඇනලිසිස් එකටද ටෙක්නිකල් ඇනලිසිස් එකටද? මැසේජ් එකක් ගහන්න බලන්න. නැත්නම් දෙකටමද? ඒකේ ගන්න ඩේටා වල හැටියට ඒකේ මොනවද අපි ගන්න ඩේටා? ඒකේ හැටියට ෂෙයා ප්‍රයිස් එක ගන්නවා. ෂෙයා ප්‍රයිස් එක මොන ඇනලිසිස් එකේද තියෙන්නේ? earning per share එක ගන්නවා. අන්න earning per share එක තියෙන්නේ මොන ඇනලිසිස් එක හරහාද ඒක ගන්න. ඒතර මේක මොන ඇනලිසිස් එක යටතටද වැටෙන්නේ? Any idea? No idea. ඔව් අන්න ඒකයි. ඒක දැන් දෙකේම තියෙනවා. දෙකේම කම්බිනේෂන් එකක් තියෙනවා මෙන්න මේ කියන රේෂියෝ එකේදී.
මොකද ෂෙයා ප්‍රයිස් එක අපිට ඉන්ඩිකේට් කරනවා ෂෙයා ප්‍රයිස් එක රිප්‍රසන්ට් කරනවා නියෝජනය කරනවා සම්පූර්ණ ටෙක්නිකල් ඇනලිසිස් එක. EPS එක මුළු ෆන්ඩමන්ටල් ඒ සම්පූර්ණම මේවා එක රිප්‍රසන්ට් කරන එක ෆිගර් එකක් තමයි earning per share. කොටසක ඉපයුම කියන්නේ. කොටසක ඉපයුම කොටසක මිල. එතකොට ඒ දෙක තමයි සම්පූර්ණ රිප්‍රසන්ටේෂන් එක ෆන්ඩමන්ටල් එකයි ටෙක්නිකල් එකයි. අන්න ඒකේ කම්බිනේෂන් එකකින් P රේෂියෝ එක හැදෙන හින්දා ඒක සෑහෙන ඉම්පෝර්ටන්ට් රේෂියෝ එකක් වෙනවා. එතකොට අපි ඒක කෝකටද අයිති වෙන්නේ කියලා කියන්න බෑ. හැබැයි ටෙක්නිකල් ඇනලිසිස් එකෙන් ෂෙයා ප්‍රයිස් එක ගන්නවා. ෆන්ඩමන්ටල් ඇනලිසිස් එකෙන් EPS එක හොයා ගන්නවා. ඒ දෙක කම්බයින් කරලා ගන්න P රේෂියෝ එක හරි ඇකියුරේට් රේෂියෝ එකක් ෂෙයා එකක් හොඳයිද නැද්ද කියලා දැනගන්න. අන්න ඒකයි මට මෙතනදී කියන්න ඕනේ ගොඩක්ම කියන්න ඕන උනේ. right එතකොට P රේෂියෝ එකත් උඩ පහළ යනකොට ගණන් වෙනස් වෙනවා. අපි උදාහරණයකට ගත්තොත් මෙන්න P රේෂියෝ එක ගොඩාක් විදිහට ඇනලයිස් කරනවා. හැම පැත්තෙම අරගෙන ඇනලයිස් කරන්න පුළුවන්. සම්පත්ම ගමු අපි. අද දවසේ සම්පත් දවස කියලා හිතාගෙන සම්පත් මේක පේනවනේ. පේනවද මේක උඩ? ඔව් සර්. පේනවනේ. හරි. එතකොට සම්පත් බැංක් එකේ ප්‍රයිස් එක කීයද? 100 අපි කලින් මේක ඩේට් එක අපි දාමු ජනවරි ප්‍රයිස් එක ජනවරි ප්‍රයිස් එක ඇවිල්ලා 145යි. හරි. earning per share එක මේවා හරි ගණන් නෙමෙයි මම නිකන් දාන්නේ earning per share එක 14. ඔන්න ඔය වගේ ගණනක් තියෙනවා. right එතකොට අපි ගමු මාර්ච් ඒප්‍රිල් මේ ජූන් වෙද්දි වගේ 105කට අපි කියමු earnings අඩු නැහැ. එතකොට කීයද? මට හදලා කියන්න මම මේක හදලා නැහැ. ඔයගොල්ලන් හදලා කියන්න. PE P ratios ටික කියන්න මට. price එක 140 ගමුකෝ දැනට. හරි? මෙතන 10යි. හරි? price එක right 10යි. මෙතනදී කීයද? 7.5. හරිද? හරි සර්. හරි. හදයි. ඔයා වග කියනවනේ ඒකට. හදයිද? ඔව්. ඒ කෙනෙක් වෙන කෙනෙක් නේ. කවුද දන්නේ? 7.5 මම මේක හැදුවේ. ඒක 7.5. එතකොට මට කියන්න P එක අඩු වෙනකොටද ගන්න හොඳ වැඩි වෙනකොටද? කෙලින්ම අහන්නකො ප්‍රශ්න. P ratio එක සමාගමක P එක price earning එක අඩු වෙනකොටද ගන්න හොඳ වැඩි වෙනකොටද? overall picture එක කියන්නේ earnings වෙනස් වෙන්න පුළුවන්, price එක වෙනස් වෙන්න පුළුවන් මොනවා P එක පල්ලෙහාට එනකොට ගන්න හොඳයිද? නැත්නම් හොඳ නැද්ද? පල්ලෙහාට එන්න වැඩි වෙනකොට මොකද්ද? වැඩි වෙනකොට මොකද්ද? මේක මේ mathematics මේක. ලොජික් යන්නේ මේ පොඩ්ඩක් අර උඩට දාගන්න තියෙන්නේ මේ රේෂියෝ එක උඩ පහළ වෙනස් වෙනකොට කොහොමද? මොකද්ද?
වැඩි වෙනකොට මොකද්ද කිව්වේ? වැඩි වෙනකොට කියලා විතරයි නේ කිව්වේ. වැඩි වෙනකොට ගන්න හොඳයිද? වැඩි නම් ගන්න හොඳයිද? earnings එතනමයි. එදා තිබ්බ earning එකම. එදා තිබ්බ ඉපයුමම කරනවා ඒගොල්ලෝ. ඒ කියන්නේ flat සමාගම flat. හැබැයි price එක වැඩි නම් recommend කරන්න පුළුවන්. වැඩි එක. දැන් මේකෙන් ගන්න විලදී ගන්න හොඳයි කියන්න පුළුවන් කෝකද? මේක ස්ථාවර නම් ඉතින් මේක price එක අඩු එකනේ කොහොමත් හොඳ. P එක අඩු එක තමයි buy. මේක සාපේක්ෂයි හැබැයි. මොකද බැංකුවක P එක කොහොමද හැසිරෙන්නේ කියලා බලලා තමයි කියන්න ඕනේ. ඒකට මේ දෙකට සාපේක්ෂව මේක හොඳයි. සමහර විට අපි කියමු මේක පල්ලෙහාට ආවා. earnings price එක පල්ලෙහාට ආවා. earnings උත් පල්ලෙහාට ආවා. දැන් මේක කීයද? 10ට අපි කියමු නෑ ඊට වඩා අඩු වුණා කියලා. earnings අඩු වුණා. මේක බෙදුවම කීයද? 13.1. 13.1. හරිනේ. මම හදන්නේ 13.1. දැන් මොකද උනේ? දැන් අර පළවෙනි සිනාරියෝ එකේ තේරුණා නේද? අපි සමාගමක් ඒ තත්ත්වෙම නම් මාස 6කට ඉස්සෙල්ලයි අදයි ප්‍රයිස් එක තිබ්බ ප්‍රයිස් එකෙන් 130ක් විතර පල්ලෙහාට ඇවිල්ලා නම් ඒ පල්ලෙහාට ආපු ප්‍රයිස් එක හොඳයිනේ. ඒතකොට ඒ කියන්නේ P එකත් පල්ලෙහාට ඇවිල්ලා. ඒ කියන්නේ P එක පල්ලෙහාට එන එක හොඳයි. ඒක තමයි කෝ එකේ. ඒකේ සුද්ධ දේ තමයි P එක පල්ලෙහාට එන එක හොඳයි. දැන් මෙතන මොකද උනේ? මෙතන මොකද උනේ? P දැන් මේක ප්‍රයිස් එක පල්ලෙහාට ආවට P එක වැඩි වෙලා තියෙනවා. ඇයි ඒ? අන්න ටෙක්නිකල්ස් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා මෙතන. ෆන්ඩමෙන්ටල්ස් ඊට වඩා පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඒ කාලය අතරතුර මේ සමාගමේ earnings අඩු වෙලා තියෙනවා. price එක අඩු වෙනවට වඩා වැඩි වේගයකින්. ඒතර හොඳයිද නැද්ද? මේ තත්ත්වයට වඩා. ඒක කල්පනා කරන්න ඕනේ දෙයක්. P එක වැඩි නම් හොඳ නෑනේ. හොඳ නෑ. ඒ හොඳ නෑ. ඇයි ඒ? හරිනේ. තර්කය හරි. ප්‍රයිස් එක අඩු වුණා. ටෙක්නිකල්ස් හරි. කියලා ගන්න බෑ. ෆන්ඩමෙන්ටල්ස් බලන්න ඕනේ. අන්න ඒකයි ඒකේ කම්බිනේෂන් එකේ තියෙන ඇකියුරසි එක. හරිම කාර්යක්ෂම රේෂියෝ එකක් එක දෙකකින් මුළු ඔක්කොම ඇනලිස් එක කරන්න පුළුවන්. ඒ වුණාට මේ කාලය අතරතුර earnings අඩු වෙලා තියෙනවා ඊට වඩා වැඩි වේගයකින්. හරි. දැන් අපි නිකමට මේවා කමක් නෑ ඔයගොල්ලන් මාරු කර කර බලන්න earnings උත් අඩු වෙලා price එකත් අඩු වෙලා දැන් කීයද? ඒකම ආය අඩු වෙලා. දැන් මේ කාලය ඇතුළත මම කම්පෙයාර් කරන්නේ ඇත්තම සිනාරියෝ එකකින් හින්දා මේක මේ වෙනකොට අපිට ඔය කොරෝනා කාලය අහුවෙච්ච හින්දා මෙතනදී කීය දෙන්නේ? 8.75. එතකොට කොහොමද තත්ත්වය කොහොමද ජස්ටිෆයි කරන්නේ? දැන් අඩුවෙන් PE අඩු වෙනකොට ගන්න හොඳයි. ආයෙ රෙකමන්ඩ් කරනවා මේක buy කියලා. ඇයි? මේ වැටෙන වේගෙට වඩා අඩු වේගයකින් තමයි EPS එක වැටලා තියෙන්නේ. ඉතින් earnings හිමීට වැටලා තියෙන්නේ. හැබැයි මාකට් එකේ price එක පටස් ගාලා ඇවිල්ලා තියෙනවා 150. එතන මේක ඇවිල්ලා තියෙන්නේ 120ක් විතර. මේ දෙකම සමානව આવොත් P එක එතනමයි. සාධාරණයිනේ. මොකද සමාගමේ earning එක පල්ලෙහාට එන වේගයට සමානුපාතිකව වෙළඳපොළ පල්ලෙහාට එනවා නම් එකම තැන. එදා ගත්තත් එකයි අද ගත්තත් එකයි වගේ තත්ත්වයක් තියෙනවා. හැබැයි earnings එක ගත්තාම earnings වැටලා තියෙනවා අඩුයි. ඇත්තම තත්ත්වය ටිකක් දුරට මේ වගේ. මොකද earnings වේගෙන් වැටෙන්නේ නැහැ.
බැංකුවක. ඇයි ඕගොල්ලන් මොන ඉන්ට්‍රස්ට් රේට් එක යටතේ හරි දෙනවා. ලෙන්ඩින් දෙනවා, ඩිපොසිට්ස් ගන්නවා, ඒ අතර මාජින් එකෙන් මේවනවා ෆී බේස් ඒවා ටික අඩුවීමක් සිද්ධ වෙනවා. දැන් මේ අඩුවීමට සාපේක්ෂව වෙළඳපොලේ වැටලා. මොකද කොරෝනා තත්ත්වෙ හින්දා එතකොට ටෙක්නිකල්ස් ඇනලයිස් කරද්දී ඒකේ ලොකු ෆෝල් එකක් වෙන්නනවා ඒ මාසෙදී. හැබැයි ඒකට සාපේක්ෂව ගත්තාම ඊයේ අඩු වෙලා අන්න එන හොඳයි. ඊයක අඩු වෙලා අන්න ගන්න හොඳයි. කොට මේකට සාපේක්ෂව බලනකොට මේ ඉන්ඩිවිජුවලි ගත්තට පේන්නේ නැති දෙයක් මේ දෙකේ කම්බිනේෂන් එකේදී පෙන්නනවා PE රේෂියෝ එකේ. රයිට්? හොඳට බලාගෙන ඒ ටික වෙන වෙනම පොඩ්ඩක් ඔයගොල්ලෝ නෝට් කරගන්න එක. දිග කතාව. කොටසක ඉපීම අඩු වෙන එක හොඳ වුණාට සර් සමාගමට කොටසක ඉපීම අඩු වෙන එක හොඳ වෙන්නේ නැහැ කීයටවත් ආයෝජකයෙකුට. සමාගමට හොඳ වැඩි වෙන එක කියලා නෑ අම්මෝ නෑ. පිස්සුද? නෑ. මේක දැන් වැඩි වෙනවා නම් කොච්චරද යන්නේ? මේක බලන්නකෝ වැඩි කරලා. 16කට විතර ගියා කියලා. කොහෙද බලන්න? දැන් කීයද? මේක අඩු වෙලා මේක වැඩි වෙනවා නම් මොනව කරන්න බෑ. දැන් බලන්න කීයද? 105 බෙදීම 16. හයයි දශම පහයි. කොහොමද එතකොට 6.5යි. නේ? එතකොට මේක මෙහෙට ගිහිල්ලා මේක මෙහෙම වෙනවා. ගන්න හොඳටම හොඳ. සුපර්. සුපර් බලන්න. සුපර් කියන බෑටි එක සාපේක්ෂයි. මොකද මේකේ වැටිලේ සාපේක්ෂව මේකයි. හැබැයි ප්‍රායෝගිකව මේව වෙන්නේ නැහැ. ඇයි? earnings වැඩි වෙනවා නම් මේ මාස 6 market price එක ඉතින් මේ දක්වා වෙන්න බෑ කියන්නත් බෑ. හැබැයි ඉතින් earnings වැඩි වෙන්න හේතුවක් නැහැ. flat තිබ්බොත් මිසක් මොකද මේ කිව්ව මාස හරියේදී මේ ටිකක් earnings එච්චර හොඳම තත්ත්වයක නෑ. මේ business climate එක එච්චරම හොඳ නෑ එහෙම වෙන්න. මෙහෙම වෙලා ප්‍රයිස් එක වැටෙන්නේ නෑ. ඇත්තටම මේ වගේ තත්ත්වයක් ආවොත් ප්‍රයිස් එක පොඩ්ඩක් හරි වැඩි වෙනවා. මේ දෙකේ කෝරිලේෂන් එක දිශාවකට තියෙනවා. අනුලෝම ප්‍රතිලෝම නෙමෙයි අනුලෝම හින්දා. ඒ කියන්නේ ප්‍රයිස් එක වැඩි වෙන්නේ earnings වැඩි වෙනකොට ප්‍රයිස් එක වැඩි වෙනවා. earnings අඩු වෙනකොට ප්‍රයිස් එක ටිකක් ඔටෝමැටිකලි ඇඩ්ජස්ට් වෙනවා. මේවා වෙන්න මේකේ ලොකු බාහිර සාධකයක් තියෙන හන්දා earnings වලට වඩා sensitive ප්‍රයිස් එක. ඒකෝර ප්‍රයිස් එක ගොඩාක් මේක දැන් දැක්කනේ මේක වැඩි වෙනකොට ආයෝජකයට තියෙන ඉෆෙක්ට් එක ගන්න හොඳයි. earnings වැඩි වෙනකොට. හැබැයි දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් මේ අපි වෙන කාලයක් ගැන හිතමු. මේක earnings වැඩි වුණා. හැබැයි ඒ කාලය ඇතුළත අපි කියමු වෙන අවුරුද්දක් කියලා. ඒ කාලය ඇතුළත ඒකේ ප්‍රයිස් එක ගියා. ඒ කාලේ හොඳ කාලයක් ඇත්තටම. හොඳ මේ earnings හොඳ වැඩිවීමක් වුණා. ඒකට ප්‍රයිස් එක ගියා. දැන් මොකද? අන්න ඕක බලන්න. දැන් ආයෝජකයෙකුට කොහොමද කියන්නේ? මේක කීයද එන්නේ? කීයද එන්නේ? 4යි 12යි ගන්න. දොළහයි දශම පහයි. පහයි. හරි. අන්න දැන් මොකද වුනේ? ගන්න හොඳයිද? මෙතනද? මොකද උනේ? earnings වැඩි වෙනවා තමා. හැබැයි වැඩි වෙන වේගයට වඩා මාකට් එකේ ගිහිල්ලා 125ක් විතර. මේක 10ක් 12ක් යනකොට මේකේ 125ක් විතර ගිහිල්ලා. අන්න වැඩි වෙනකොට හොඳ නෑනේ. බයි කරන්න. මෙතන බයි කරන්න හොඳ. හැබැයි ඒක දැන් ගිහිල්ලා ඉවරයි. අද ජූන් නම් මේ වෙලාවේ සාපේක්ෂව බයි කිරීමේ සුදුසු නෑ. P එක වැඩි.
high PE නම් ගන්න හොඳ නෑ low PE නම් ගන්න හොඳයි. හැබැයි ඒකට මේක variables මේ විචල්යන් වෙනස් වෙන විදිහ ඔයගොල්ලෝ පොඩ්ඩක් අර ඔළුවේ පැස්මක් තියාගන්න ඕනේ මේක වුණොත් කොහොමද කියලා. හැබැයි කෝ එක තමයි උද්දම දේ තමයි P එක අඩු වෙනකොට ගන්න හොඳ P එක වැඩි වෙනකොට හොඳ නැහැ. ඒකට බලපාන්න පුළුවන් මේ දෙක එක විදිහ වලට මේ වෙන්න පුළුවන්. හරි. ඔයගලන් ඩිෆරන්ට් ඒ සිනාරියෝස් දාලා අමවුන්ට්ස් දාලා ඒක මේ වෙන්න පුළුවන්. අර වැඩි වෙන වේගයට වඩා මේක වැඩි වීම. මේක අඩු වෙන වේගයට වඩා මේක අඩු වීම. ඒ වගේ කම්පැරිසන් එකක් කරනවා. මේක එක පැත්තකට ගිහිල්ලා මේක අනිත් පැත්තට යනවා කොහොමද මේක ගොඩක් එහෙට මෙහෙට වෙන තත්ත්වයක් තියෙනවා. හරි. කොට එක ඔයගොල්ලන් මේ සිනාරියෝස් කීපයක් ඒක මේව කරගන්න ඒක ඇනලිසිස් එකට ඕන වෙනවා. ආයෝජකයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ගන්න මිලදී ගන්න බලාපොරොත්තු වෙන එක්කෙනා පුළුවන් තරම් බලන්නේ earnings උඩ යන්න සහ මේක පහළට ඉන්වෙස්ටර් බලන්න buy කරන්න බලන්නේ පුළුවන් තරම්. එයා buy එකක් නේ බලන්නේ. buy එක බලන්නේ මොකද්ද? price එක අඩු වෙලා earnings පුළුවන් තරම් උඩට යන්න. ඒත් ඔය දෙක එහෙම යන්නේ නැහැ. මොකද මේක උඩට ගියොත් price එකත් උඩට යනවා. price එක උඩට යනවා කියන්නේ මේක earnings අනිවාර්යයෙන්ම ඒ උඩට ගිහිල්ලා තියෙන්න ඕනේ. price එක වැටෙනවා කියන්නේ අනිවාර්යෙන් earnings බැහැලා තියෙන තත්ත්වයක තමයි ඒක වෙන්නේ. දැන් මේ ගිය මාසයේ earnings චුට්ටක් බැහැලා හැබැයි prices ඊට වඩා වේගෙන් බැහැලා. මොකද ඉස්සරහා uncertainty එක කියන එක වැඩි. ඒ කියන්නේ හරි වියවුල් අපි දන්නේ නැහැ අවුරුදු කීයක් තියෙයිද මේක මේ ප්‍රශ්නේ. ඒ වගේ ගොඩක් තත්ත්වයන් තියෙන හන්දා ඊට වඩා වේගෙන් price එක වැටෙනවා. තව ඉස්සරහට තව වැටෙයි කියලා හිතලා ඒක වෙනවා. right පැහැදිලිනේ? මොනවද තිබ්බොත් අහන්න. ඊට පස්සේ අපි ගත්තොත් එතකොට මේකේ තියෙනවා පොඩි ඒකේ සඳහනක් investor will pay less for $1 of earning low growth rate. එතකොට may have higher possible undervalue. එතකොට ඒ අඩු වෙනකොට ඒක undervalue වෙන්න පුළුවන්. ඒක උඩට යනවා කියන්නේ ඒක overvalue. ඒ කියන්නේ price එක වැඩි. ඒ අවස්ථාවේදී ඒ මිල වැඩි කියන එක වෙන්න පුළුවන්. එතකොට අනිත් එක සමාගමේ මිල ඉපයුම් ආංශික මිල ඉපයුම් වෙළඳපොළ. දැන් ඔය මම එක කලින් කතා කරපු හින්දා ඔයගොල්ලන්ට ඔක දැන් ෆැමිලියර් වෙයි. ඒක ඉච්චර ඒතකොට මට ඒ කියන්නේ ඔයගොල්ලන්ට බරපතල දෙයක් නෙමෙයි. ඒතර සමාගමේ price earning සම්පත් බැංකුවේ 140යි පල්ලෙහාට අගේන්න ඕනේ earning එක 14යි නැත්නම් 15යි එහෙම බෙදලා ගන්න එක සමාගමේ P එක. ආංශික මේ මිල ඉපයුම කියන්නේ ඒ අංශයේ සියලුම සමාගම් වල මිල එකතුව බෙදනවා ඒ සියලුම සමාගම් වල earnings ඉපයුම් වල එකතුවෙන්. දැන් කෙටි උදාහරණයක් කිව්වොත් අපි කියමු බැංකින් සෙක්ටර් එකේ තියෙන්නේ කමර්ෂියලුයි HNB සම්පත් බැංක් කියලා ඒ සමාගම් තුන. ඒතකොට කමර්ෂියල් බැංක් එකේ ප්‍රයිස් එකයි සම්පත් එකයි HNB ප්‍රයිස් තුනම එකතු කරලා ඒක බෙදනවා කමර්ෂියල් එකයි HNB එකයි සම්පත් එකයි earnings වල එකතුවෙන්. ඒක අපි කියමු 14යි 15යි 10යි කියලා. ඒතකොට ඒ තුන එකතු අරගෙන උඩට අර ටික එකතු කරලා මුළු අංශයේම මුළු ආංශික එක අංශයේම සම්පූර්ණ ඒක එකතු කරලා ඒකින් මේක බෙදනවා. එතකොට මුළු අංශයේ කියන්නේ ආංශික රිප්‍රසන්ටේෂන් එක මුළු අංශයේම P value එක එනවා පොදු එකක්. හරි.
එතකොට ඊළඟ එක වෙළඳපළ. එතකොට ඒ ආංශික මිල ඉපයුම් ඔක්කොගේම එකතුව ගත්තහම අන්තිම එන එක වෙළඳපළ මිල ඉපයුම. එතකොට ඒකින් රිප්‍රසන්ට් කරන්නේ මොකද්ද? මුළු වෙළඳපළේ සියලුම සමාගම් වල මිල බෙදෙනවා සියලුම සමාගම් වල earnings වලින්. අන්න එතකොට ඔය වෙළඳපළ විශ්ලේෂණය කියන එක මම අර කිව්වේ පිටරට කෙනෙක් කවුරු හරි ආයෝජනය කරන්න බලනවා නම් අන්න මාකට් P එක තමයි බලන පළවෙනි සහ එකම සාධකය. දැන් අපේ රටට වඩා දැන් අපි කියමු ඒෂියන් කන්ට්‍රීස් ටිකක් අපි බලනවා. දැන් පිටරට කෙනෙක් බලන්න එහෙමයි. ඉන්දියාවල P එක 21යි. ලංකාවේ P එක 17යි. හොංකොං මාකට් එකේ P එක 8යි. ඒ වගේ එකක් තිබ්බනම් අපි මොකක්ද රෙකමන්ඩ් කරන්නේ? ඉස්සල්ලා මෙයා වෙළඳපළ මිල ඉපයුම බලනකොට එයා බලන්නේ අඩුම P එක තියෙන රට මොකක්ද? අඩුම P එක තියෙන වෙළඳපළ මොකක්ද කියන එක. ඇයි ඒකෙන් ඇඟ වෙනවා එක දෙයක්. එකක් තමයි ඒ වෙළඳපළේ මාකට් එක මේ මාකට් ප්‍රයිසස් ඕවරෝල් මාකට් ප්‍රයිසස් අඩුයි. එකක්. සහ ඊට සාපේක්ෂව සමාගම්වල earnings සමාගම්වල ඉපයුම් හොඳ තත්වයක තියෙනවා. ඒක හින්දානේ ඒකේ මේ P එක මේ වෙලා තියෙන්නේ නේ. P එක අඩුම අගයක් එන රටවල් වශයෙන් ගත්තහම ප්‍රයිස් එක අඩුම ප්‍රයිසස් තියෙන අපි අඩුම ප්‍රයිස් එකටනේ ගන්න යන්නේ ඕන සමාගමක්. සාපේක්ෂව අඩුම ප්‍රයිසස් තියෙන වැඩිම earnings තියෙන එක තමයි අහුවෙන්නේ අපි ඒ විදිහට ගත්තොත්. ශ්‍රී ලංකාවල P එක 14යි, ඉන්දියා අපි කියමු 18යි, හොංකොං වල අපි කියමු 8යි. එතකොට ඕවරෝල් පික්චර් එකක් එනවා. මේක තමයි හොඳ මාකට් එක. ඕවරෝල් මාකට් එක මුළු වෙළඳපොලේ P එක මාකට් P එක ගත්තාම හොංකොං මාකට් එක අන්න 8යි. ඒ කියන්නේ ඒක ඇතුලේ තියෙන්න පුළුවන් සමාගම් P එක 12 13 14 ගියේ ඒවා. හැබැයි මේ තියෙන්නේ හොංකොං එකේ එවරේජ් මාකට් එකේ P එක. එතකොට ඊට පස්සේ ගිහිල්ලා තමයි සෙක්ටර් වයිස් බලන්න ඕනේ. එතන අඩුම P එක තියෙන සෙක්ටර්ස් මොනවද කියලා. ඒක කියන එක තව වෙනස් දෙයක්. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන්න පුළුවන් P එක වැඩි P එක අඩු ඒවා. එතකොට බැංකින් සෙක්ටර් එක ගත්තාම එවරේජ් සාමාන්‍ය P එක යන්නේ 12ක් 14ක් වගේ ගාණක්. සාමාන්‍ය ටිකක් වැඩි. ඇයි ඒ ප්‍රයිසස් සාමාන්‍ය වැඩි, earnings උත් වැඩි වුණාට ප්‍රයිසස් හරි වැඩි. දැන් P එක ඇවිල්ලා තියෙනවා ගොඩාක් පල්ලෙහාට. මොකද ප්‍රයිසස් අඩු වෙලා තියෙනවා earnings වලට වඩා. බැංකින් සෙක්ටර් එකේ. බැංකින් සෙක්ටර් එකේ P එක 14යි වුණාට බැංකින් සෙක්ටර් එක ඇතුලේ තියෙන කමර්ෂල් බැංක් 10යි, සම්පත් බැංක් 17යි ඔහොම වෙන්න පුළුවන් සෙක්ටර් එක ඇතුලේ තියෙන සමාගම් වල. ඒ වගේ එවරේජ් එක තමයි ආංශික. ඒතර ඒ ආංශික ඒවා ඔක්කොම එකතු වුණාම තමයි මේ කන්ට්‍රි P එක. කන්ට්‍රි P කියන්නේ මාකට් P එක කියනවා. ඒ කියන්නේ මුළු ඕවරෝල් මාකට් එකේ P එකේ හැසිරීම තමයි එතනදී මේව කරන්නේ. ඒතර ඉන්දියා කියන්නේ highest P කියන්නේ මොකද්ද? ඒ රටේ කොසම් වැඩි prices සෑහෙන්න වැඩි නැත්නම් earnings අඩුයි. earnings අඩු වුණාමත් ඒක වෙනවා. නැත්නම් price. නැත්නම් earnings වැඩි වුණාට ඊට වඩා වැඩි prices. prices ඒ සමාගමේ earnings වලට සාපේක්ෂව price එක වැඩි. අන්න ඒක තමයි මෙන්න මේකේ අදහස. මේකේ අදහස prices අඩුයි earnings හොඳයි. right? ඒතකොට එන්නේ මේ වගේ තත්ත්වයක් තමයි ඒකේ කියවෙන්නේ වෙළඳපළේ වෙළඳපළ මේ මිල ඉපයුම් අනුපාතය කියන එකේදී. right. දැන් අපි පොඩ්ඩක් ආපහු මේකට ගියොත්
මේකේ තියෙනවා මේ කොහොමද මේ ඉක්විටි රිසර්ච් මේ 2013 කරපු එකක් අලුත් ඒවත් තියෙනවා මට මේකේ ඕනේ මේ සෙටප් එක කොහොමද එන්නේ කියලා පෙන්වන්න විතරයි මම මේව කරේ මේක report එකේ මේ front page එක විතරයි මේක ගොඩාක් තව තියෙනවා in detail analysis එක මෙන්න මේ වගේ research එකක මෙන්න මේ වගේ එකක් තමයි පෙන්වන්නේ එතකොට key statistics ඒ කියන්නේ මේකේ සම්පූර්ණ in detail එක තමයි මේක පොතක් විතර එන එකක් එක දැන් මේ මම page එකක් අරන් තියෙන්නේ ඒකට මේ ගොඩාක් තියෙනවා මේකේ මේ pages එතකොට අපි මේකෙදි බලන්නේ මේකේ තියෙන brief එකක් මේ පැත්තේ තියෙන්නේ brief එකක් මේ තියෙන්නේ share price movement එක අන්න අර technical analysis එකෙන් ගත්තා. ඒතර ඒක compare කරලා තියෙනවා JKH එකත් එක්ක all share price index එකයි S&P එකත් එක්ක ඒක compare කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ කොහොමද ඒගොල්ලන්ගේ sector wise ඒගොල්ලන්ගේ sectors ගොඩක් තියෙනවා. Yonkils කියන්නේ holding company එක. ඒගොල්ලන්ගේ sectors ගොඩක් තියෙනවා. ඒ sector analysis එක Yonkils වගේ එක report එක කොහොමද ටිකක් complicated ලොකු එකක්. sectors ඒගොල්ලන්ගේ ගොඩක් තියෙනවා. diversified holding එකක් හින්දා. right එතකොට අපි okay කොට යන්න ඉස්සලා බලමු අපි ගිය සතියේ මේව කරපු අපි හදපු ගානකට සමාන ගානක් මේ තියෙන්නේ මේක මගේ ගානක් මේක විභාගී ගානක් නෙමෙයි හැබැයි විභාගයට එන්නේ මෙන්න මේ වගේ ගානක් මේක බලලා හදන්න try කරපු කෙනෙක් කවුරු හරි හිටියද හදන්න මේ මං කියන්නේ මේකට උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් හිටියද ඉන්නවද එහෙම කරපු කෙනෙක් නැහැ නේ අද කරයි කියලා නෑනේ නේද කාගේ හරි තියෙනවද උත්තරයක් හරි අපි ඒක ගමු සමාගම් දෙකක දත්ත දීලා තියෙනවා right සුද්ධ ලාභය ලාභ වර්ධනය දීලා තියෙනවා පසුගිය වර්ෂ 3 පදනම් කරගෙන වාර්ෂික සුද්ධ මුදල් ප්‍රවාහය කියන්නේ net cash flow එක වර්ෂ අවසාන අගය අරන් තියනවා කොච්චරක් ඉතුරු වෙනවද කියලා ඒගොල්ලන්ගේ cash flow එක කොච්චරද සුද්ධ වාර්ෂික ණය පොලී ගෙවීම මේගොල්ලන් කොච්චර වාර්ෂික ණය පොලී ගෙවීමක් සිද්ධ කරනවද කියලා තියෙනවා අහන ප්‍රශ්නේ මොකද යම් සමාගමක් සම්බන්ධව ප්‍රාග්ධන සම්පාදන මාර්ග කෙටියෙන් හඳුන්වා අන්න දැන් ඕගොල්ලන්ට තියෙන ජෙනරල් එකක් එතකොට ප්‍රාග්ධන සම්පාදන මාර්ග ඒක ඊසිලි ඕගොල්ලන්ට පහුගිය මේවකින් තියරි එකෙන් ගන්න පුළුවන් එකක් හැබැයි මේක ඉහත සමාගම් සඳහා ඔබ නිර්දේශ කරන ක්‍රියාමාර්ග පේන්නේ ක්‍රියාමාර්ග පැහැදිලි කරන්න කියලා තියෙනවා right නිර්දේශ කරන ක්‍රියාමාර්ග හේතු සහිතව විස්තර කරන්න අන්න මොන ක්‍රියාමාර්ගද ගන්න කියලා දැන් ප්‍රාග්ධන සම්පාදන මාර්ග මූලික වශයෙන් කීයක් තියෙනවද මොකද්ද මූලික වශයෙන්ම ප්‍රාග්ධන සම්පාදනය කරගන්න මාර්ග කීයක් තියෙනවද නිකුතුන් වර්ග කීයක්ද හිමිකම් නිකුතු ණය නිකුතු කියලා මූලික වර්ග දෙකක් තියෙනවා. හරි. අපි ඒවා දීර්ඝ වශයෙන් කතා කරා. එතකොට ඒක ගැන අපි ඩීටේල් එකක් කතා කරන්නෙම නැහැ. එතකොට ඒකේ අතරමැද තියෙනවා කොටස් නිකුත් කිරීම, ඊට පස්සේ ණය කර, බැඳුම් කර, commercial papers, ඒ කියන්නේ වාණිජ්‍ය පත්‍රිකා, ඒ ආදී වශයෙන් දීර්ඝ කාලීන, කෙටි කාලීන ප්‍රාග්ධන සම්පාදන මාර්ග වශයෙන් ගොඩක් තියෙනවා. හැබැයි ප්‍රධාන විදි දෙකයි ඒකත් එක්ක එතකොට ඉහත සමාගම් සඳහා නිර්දේශන කරන ක්‍රියාමාර්ග මොනවද? ඒ කියන්නේ
ඉක්විටි එකක්ද ඩෙට් ඉෂුව එකක්ද කියලා තමයි ඒගොල්ලන් අහන්නේ. දැන් අපි කම්පැනි වලට ඩීටේල්ස් වලට යන්න ඕනේ ඊට පස්සේ. දැන් ඔයගොල්ලන් පොඩි වර්කින් එකකුත් හදා ගන්න ඕනේ මේකට. දැන් බලන්න STO DTR කියලා කම්පැනි දෙකක දීලා තියෙන්නේ. දැන් කම්පෙයාර් කරද්දී ඔයගොල්ලන්ට තේරෙනවා ශුද්ධ ලාභය එකක 1.8 බිලියන් අනිත් එක 24 මිලියන්. එතන මිලියන 24යි බිලියන 1.8යි. හොඳට මතක තියාගන්න. ඒ ගණන් වෙනස්. හරි බිලියන මිලියන වැරදිලා නෙමෙයි ඒක එහෙමයි. හරි. එතකොට බිලියන 1.8යි කියන්නේ මිලියන වලින් කීයද? කීයද මිලියන වලින් ගත්තොත් අපිට ලේසි කම්පෙයාර් කරන්න? 180. නෑ. එහෙමද? ෂුවර්ද? පොඩ්ඩක් ගහලා බලන්න ඉන්ටර්නෙට් එකේ. මිලියන කීයක් තියෙනවද බිලියන් එකකට? right 1000ක් මිලියන 1000ක් බිලියන් එකයි. right ලක්ෂ වලින් ගත්තොත් ලක්ෂ 10ක් මිලියනයයි. මිලියන 1000ක් තමයි බිලියන. බිලියන 1000 ට්‍රිලියන ඔහොම යන්නේ. එතකොට මිලියනයට 0.6යි අරකට 0.9. sorry 6යි 9යි බිලියන්. හරි. එතකොට 1.8 බිලියන් අරකේ මිලියන. මෙතන 1800ට සාපේක්ෂව 24ක කම්පැනි එකක්. එතකොට ස්කේල් එකේ ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා. STO කියන එක අති දැවැන්ත සමාගමක්. DTR කියන්නේ සාමාන්‍ය කුඩා සමාගමක්. හැබැයි අපි මේ දෙකේ තීරණය කරන්න ඕන දේ මොකද්ද? මේගොල්ලන් කොටස් නිකුතුවකට යෑම සුදුසුද නැත්නම් ණය නිකුතුවකට යෑමට සුදුසුද කියන එක තමයි මේන් ඩිසිෂන් එක අපි දෙන්න ඕනේ. හරි අපි ඒ ඇන්ගල් එකෙන් තමයි මේ වර්කින් එක කරන ඒවා කරන්න ඕනේ. හරි එතකොට ඔන්න දැන් දැනගන්න ඕනේ සාපේක්ෂව අතිවිශාල සමාගමක් මේක STO කියන සමාගම. right එතකොට වාර්ෂික ශුද්ධ ලාභ වර්ධනය පහුගිය අවුරුදු 3 ලාභ වර්ධනය කොහොමද කියලා. අන්න දැන් ඒකෙදි අරක ගොඩාක් STO කියන එක ගොඩාක් එස්ටැබ්ලිෂ් වෙච්ච සමාගමක් ලොකු growth එකක් පෙන්නනවා. සමහරට ලොකු ඒ කියන්නේ IT වගේ රිලේටඩ් එකක් වෙන්න පුළුවන් ශනිකව ඒ කියන්නේ ආරම්භ කරලා අවුරුදු 2-3 ලොකු වර්ධනයක් පෙන්눔 කරන අවස්ථාවක් වෙන්න පුළුවන් නැත්නම් මේ සෑහෙන පරණ සමාගමක වර්ධනයක් වෙන්නත් පුළුවන්. හැබැයි ලොකු වර්ධනයක් පෙන්නනවා ලොකු සමාගමක් ලොකු වර්ධනයක්. මේක පොඩි සමාගමක් පොඩි වර්ධනයක්. හරි වර්ධනය පොඩි සමාගමක් මොඩරේට් යන එකක් සාමාන්‍යයෙන් සමාගමක්. right ඊළඟ එක වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහය. ඒගොල්ලන් කොහොමද කෑෂ් ෆ්ලෝ එක ඒගොල්ලන් කෑෂ් තියන් ඉන්න ප්‍රමාණය කොච්චරද? මේගොල්ලන්ගේ කෑෂ් ඉයර් එන්ඩ් එකේ ලාච්චු දින සල්ලි 12.5 මිලියන් විතර ගාණක් තියෙනවා. මේගොල්ලන්ගේ 10. දැන් ඕක අපිට ওই විදිහට කම්පෙයාර් කරන්න බෑ. අපි නිකන් බලමු මේකට සාපේක්ෂව. ශුද්ධ ලාභයට සාපේක්ෂව ශුද්ධ මුදල් ප්‍රවාහය පොඩ්ඩක් බලන්න කොහොම තියෙයිද කියලා. මට ගණන් ආයි මතක නෑ 12.5 නේ. එතකොට STO එකේ නිකමට බලන්න 1800 මිලියන ඒකට සාපේක්ෂව මුදල් ප්‍රවාහය කීයද? 12.5යි. DTR අන්නේ කියන සමාගමේ කීයද? 10යි. කෑෂ් ෆ්ලෝ එක හැබැයි එයාගේ සම්පූර්ණ ශුද්ධ ලාභයට සාපේක්ෂව නිකන් ගත්තොත් මිලියන 24යි නේ කිව්වේ. ඒ වගේ ගාණක් නේ. ඔව්. එතකොට මේ රේෂියෝ දෙක ගත්තහම මේක ගොඩාක් පොයින්ට් ගාණක් තමයි කෑෂ් ෆ්ලෝ එක තියෙන්නේ. සමාගමේ ශුද්ධ ලාභයට අපි ආදායමට
ගන්නේ වල දැන් තියෙන දත්ත අනුව සාමාන්‍ය සමාගමේ ස්කේල් එකේ හැටියට 0.0 ගානක් තමයි කෑෂ් ෆ්ලෝ එක තියන් ඉන්නේ. ඒ කියන්නේ හරිම පොඩි. හරිම චුට්ටයි ඒගොල්ලන්ගේ කෑෂ් තියෙන්නේ. මේගොල්ලන්ගේ ගත්තහම කීයද? මට මේකේ ගණන් දෙක පොඩ්ඩක් දෙන්න. විදේශම 4යි 1.6යි. ඔන්න මේක 100ට ගාන බලලා මෙව කරන්න පුළුවන්. 7යි ඉඳන් 40 නේ. එතකොට ඒකෙන් ගන්න පුළුවන් අයිඩියා එක මොකද්ද? මේගොල්ලන්ගේ තියෙන සමාගමට සාපේක්ෂව ඒගොල්ලන් රඳවාගෙන තියෙන කෑෂ් ෆ්ලෝ එක මුදල් ප්‍රමාණය හරිම පොඩ්ඩයි. මේගොල්ලන් කෑෂ් නැහැ. මේගොල්ලන්ගේ හොඳ යහමින් ඒගොල්ලන්ගේ කෑෂ් තියන් ඉන්නවා ලාච්චුවේ ලොකු growth එකකුත් නැහැ, ලොකු කම්පැනියකුත් නෙමෙයි, ලොකු ප්‍රොෆිට් පෙන්නන එකකුත් නෙමෙයි. හැබැයි හොඳ කෑෂ් බැලන්ස් එකක් තියෙනවා. මිලියන 24ක් ප්‍රොෆිට් කරනවා, මිලියන 10ක්ම account එකේ තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ගත්තාම ඇත්තටම ඔය සමාගම් දෙක ගැන මම නිකමට කිව්වොත් අපි නිකමට කිව්වොත් සමාගම් දෙක ගැන දැන් මේ STO සමාගම හරිම හරි ඇක්ටිව් සමාගමක්. හරි ඇක්ටිව් සමාගමක්. ඒගොල්ලන් ලොකු growth එකක් එක්ක ලොකු ඉන්වෙස්ට්මන්ට් වලට යන සමාගමක්. ඒකයි සල්ලි නැත්තේ අතේ. හරි සල්ලි හරි අඩුයි. හැබැයි මේගොල්ලන් බොහෝම ප්‍රවේශමට අඩිය තියලා ලොකු ඉන්වෙස්ට්මන්ට්ස් වලට යන්නේ නැතුව බොහොම පාඩුවේ ව්‍යාපාර කරන සමාගමක් තමයි DTR කියන එක. දැන් ඒක තව ටිකක් අපි බලමු ජස්ටිෆයි කරගන්න සුද්ධ වාර්ෂික ණය පොලිය ගෙවීම. අන්න වාර්ෂික ණය පොලියක් ගෙවනවා මිලියන 350ක් STO කියන සමාගම. ඒ අතර අරගොල්ලන් DTR කියන සමාගම ගෙවනවා ලක්ෂ 4ක්. ඒ පොඩි ගාණක් ඒගොල්ලන් බැලුමට පොඩි ගාණක්. අපි ඒකත් බලන්න ඕනේ කම්පෙයාර් කරලා අර විදිහටම. ඒ කියන්නේ අපි නිකමට බලමු මේකේ ඉදදාසට 100ට සාපේක්ෂව මිලියන 350යි 24ට සාපේක්ෂව මිලියනනේ. එතකොට මිලියන ගත්තම 0.7. හරි. ඒතර ඒක ගත්තහම පොඩ්ඩක් බලමු අපි කොහොමද මේක ඒගොල්ලන්ගේ ලාභයට සාපේක්ෂව බලමු ණය දැනට ගෙවන ණය පොලිය කොච්චර ඒගොල්ලන්ට බරක්ද කියලා. හරි. ඒක ඕන වෙනවා මේගොල්ලන්ට රෙකමෙන්ඩේෂන් එක දෙන්න. right. එතකොට ඒකට කීයක් එනවද? එකයි නමේ 4ක් එනවා. අනිත් එකට ආවහම මිනිස්සම බිඳුවයි 1.6යි. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? STO සමාගම ඔය මිලියන 350ක් කිව්වට ඒකෙන් සම්පූර්ණ ඒගොල්ලන්ගේ ලාභයෙන් 0.194ක් ඒගොල්ලන් ණය වශයෙන් ගෙවනවා. මේක දැන් 100 වැඩි කරොත් එහෙම 19.4ක්. මේගොල්ලන් 100 වැඩි කරොත්
1.6. එතකොට ඔයගොල්ලන්ට කම්පැරිසන් එක ටිකක් තව ඇකියුරේට්. ඒතකොට ඒකින් 100ට ගත්තාම සුද්ධ ලාභයෙන් 119ක් දැනට ණය පොලි ගෙවීම. right? ඔන්න ඔහොම තත්ත්වයක් තියෙන්නේ. ඒකයි අර කලින් ratio එකයි ගත්තහම මේ කියන ෆැක්ටර් එක සලකලා දැන් අපි කිව්වා හිමිකම් නිකුතු ණය නිකුතු මූලිකවම ඕනනම් අනිත් කොටසුත් ඒකට එකතු කරන්න පුළුවන්. දෙවනුව අහන්නේ මොකද්ද? මේකට ප්‍රාග්ධන සම්පාදන මාර්ගය මොකද්ද? හිමිකම්ද හොඳයි කියන්න පුළුවන් ණයද? හේතු දක්වා. මේක ප්‍රාග්ධන සපයා ගන්න යනවා. මේකට ණය නිකුතුවක්ද හිමිකම් නිකුතුවක්ද වැඩිපුරම අපිට කියන්න පුළුවන් ජස්ටිෆයි කරන්න පුළුවන්. ඒකට හේතු දක්වන්න. මේක බලපුවාම මේ කම්පැරිසන් එක බලපුවාම මොකද්ද කියන්න පුළුවන්? තව ණය ගැනීමේ හැකියාව තියෙන්නේ කාටද? DTR. ඔව් DTR එක ස්කේල් එකත් අඩුයි. ලක්ෂ 4 ඒගොල්ලන්ට සාපේක්ෂව ගෙවනවා. හැබැයි සාපේක්ෂ වශයෙන් ඒගොල්ලන්ගේ දැනට තියෙන data වලට අපි හදන්න වෙන්නේ දැනට තියෙන ලාභයෙන් අපිට මනින්න වෙන්නේ සමාගමේ පරිමාණය. එතකොට මේ කියන ලාභයෙන් 1.6ක් DTR ගෙවන්නේ දැනට අරන් තියෙන ණය වලට ගෙවන පොලිය 1.6යි. මේගොල්ලන් ලාභයෙන් 19.4ක් ගෙවනවා. එතකොට මේගොල්ලන්ට තව ණය කියන එක ගත්තොත් මේක තවත් වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ ටැක්ස් වලින් අඩු වුණාට මොකද ඒගොල්ලන්ගේ සුද්ධ ලාභයෙන් තමයි ඒක සම්පූර්ණ අඩු වෙන්නේ. තව සුද්ධ ලාභය එතකොට අඩු වෙනවා සහ ඒගොල්ලන්ගේ ගියරින් ඒගොල්ලන් තෝලන අනුපාතයන් ඉහළ යනවා තව. ඒතකොට ඒගොල්ලන්ට අපි ආපහු රෙකමන්ඩේෂන් එක ආපස්සට ගන්න පුළුවන්. ඒගොල්ලන්ට හිමිකම් නිකුතුවක් පැත්තට යන්න පුළුවන්. ඒතකොට ඊට කලින් තිබ්බේ මොකද්ද? මුදල් ප්‍රවාහය. මුදල් ප්‍රවාහයේ කොහොමද තිබ්බ ගණන් දෙක? මුදල් ප්‍රවාහයේ ඒ අවස්ථාවේ තිබ්බ එකත් ලොකු වටිනාකමක් තියෙනවා. මොකද ණය කරයක් බැඳුම් කරයක් වගේ ණය උපකරණයක් debt instrument එකක් issue කරොත් අපි debt and equity නේ debt instrument එකක් issue කරොත් තියෙන්න ඕනේ අනිවාර්ය සාධකේ අන්න අර cash flow එක. අපි අර කිව්ව මුදල් ප්‍රවාහයේ ධනාත්මක මුදල් ප්‍රවාහයක් තියෙන්න අවශ්‍යයි. මොකද ඒකට අනිවාර්යෙන් පොලියක් ගෙවන්න ඕනේ හිමිකම් වලට එක ගෙවන්න නැහැ. ඒතර ඔන්න ඔය දෙකේ වෙනස්කම තියෙනවා. එතකොට ඒ දෙක අනුව තමයි රෙකමන්ඩ් කරන්න ඕනේ. එතකොට අරකේ අපි ණය කරයක් බැඳුම් කරයක් ණය නිකුතුවකට ගියොත් අනිවාර්ය වශයෙන්ම මොකද්ද? පොලියක් ස්ථාවර පොලියක් ගෙවන්න ඕනේ. ස්ථාවර පොලියක් ගෙවන්න හොඳ කෑෂ් ෆ්ලෝ එකක් තියෙනවා. මුදල් ප්‍රවාහය අනිවාර්ය වශයෙන්ම තියෙනවා. ඒත් එක්ක මේ වෙනකොට ලොකු ණය පොලියක් ගෙවනවා නම් හරි ලොකු ණයක් අරන් දැනටමත් තියෙනවා නම් ඒගොල්ලන් ඩිස්කරේජ් කරනවා. ඒගොල්ලන් ඒක අධෛර්යමත් කරන්න ඕනේ ණය නිකුතුවකට යන්න. ඒගොල්ලන් පුළුවන් තරම් හිමිකම් නිකුතුවකට යන්න මේව කරන්න ඕනේ. ඒක ඒ බර ඒ දැනට අරන් තියෙන එකේ බර අඩුයි නම් ඒගොල්ලන්ට තව පහසුවෙන් යන්න පුළුවන්. හැබැයි මේ වගේ හරි වැරදි ආන්සර්ස් නෑ. මම අර කලින් කතා කරා වගේ මේවා ජස්ටිෆිකේෂන්. වැඩි මේක අනිත් පැත්තට මේව කරොත් ඕගොල්ලන්ට ඒක ජස්ටිෆයි කරන්න තව assumptions තව තර්ක ඉදිරිපත් කරන්න ඕනේ. දැන් මේකේ පේන්න තියෙන විදිහට STO සමාගමට මුදල් ප්‍රවාහය සාපේක්ෂව අඩුයි. ඒගොල්ලන්ගේ ලාභයේ හැටියට 12.5 කියන්නේ දශම ස්ථාන ගානක් තමයි මුදල් ප්‍රවාහය තියෙන්නේ. ඒකට ඒගොල්ලන්ට ණයක් නිකුත් කරොත් ඒක ගෙවන්න සල්ලි කෑෂ් ෆ්ලෝ එකක් හොඳ හෙල්ති කෑෂ් ෆ්ලෝ එකක් නෑ. දැන් ඒකේ ප්‍රමාණයේ හැටියට ඒගොල්ලන්ට කෑෂ් ෆ්ලෝ එකක් මිලියන 100ක 200කවත් එහෙම තියෙන්න ඕනේ. ඒකට තමයි ගන්න මොකද ගන්න ප්‍රමාණයත් වැඩි. ප්‍රමාණාත්මකව මොකද සමාගම විශාලයි. එතකොට ඒකට උඩ අපි ගියොත් බලමු
ඒ වගේ දත්ත මේව කරනවා. එතකොට ඊට පස්සේ මේක. එතකොට දැන් අපි STO කියන සමාගමට ඉක්විටි ඉෂුව එකක් නැත්තම් හිමිකම් නිකුතවකට තව සාධකයක් පුළුවන් මේකේ දෙන්න. මොකද්ද? මේක අපි තීරණය කරන්නේ කොහොමද? අපි ගන්නෙ කොහොමද හිමිකම් නිකුතවකට හොඳයි කියලා? කාට හරි තර්කයක් දෙන්න පුළුවන්ද? හොඳ growth එකක් තියෙන කම්පැනි එකක් හිමිකම් නිකුතවකට සුදුසු වෙන්නේ කොහොමද? සමාගමක් IPO එකක් කරනවා. සමාගමක් මහජන නිකුතුවක් කරනවා. අපි ඒක කතා කරා කලින් කොහොම මහජන නිකුතුවක් කරනකොට ඒකට එන්නේ ආයෝජකයෝ අයිතිකාරයෝ ඇත්තට. ඒතොර අයිතිකාරයෝ කැමති දැන් ඔයගොල්ලන් ෂෙයාර් ඉෂුව එකක් කරනවා නම් ඔයගොල්ලන් මිලදී ගන්න කැමති. ඔයගොල්ලන් අයිතිකාරයෝ වෙන්න කැමති හොඳ growth එකක් තියෙන. හොඳ වර්ධනයක් තියෙන සමාගමකට ආයෝජකයෝ ඇට්‍රැක්ට් වෙනවා වැඩි. එතකොට අපිට සමාගම වලට වැඩි මිලකට අපිට අලෙවි කරන්න පුළුවන් හොඳ වර්ධනයක් පෙන්눔 කරනවා. ඒතොර STO කියන සමාගම දැවැන්ත සමාගම බොහෝ දුරට අපිට ඇසියුම් කරන්න පුළුවන් ස්ථාවර සමාගමක්. මොකද ලොකු ප්‍රොෆිට් එකක් මේව කරනවා. ඒත් එක්ක ලොකු ලාභ වර්ධනයක් පෙන්눔 කරනවා. අන්න ඔය සාධක ටික පෙන්වන්න තමයි මම මේ ගාන මේ විදිහට මේ data එක දුන්නේ. ඒතකොට වර්ධනය හොඳ වර්ධනයක් පෙන්눔 කරනවා. ඒතකොට ආයෝජකයෝ ඇට්‍රැක්ට් කරගන්න ලේසි හිමිකම් පැත්තේ. අර ණය නිකුතුවකට මේක සුදුසු නෑ කියන්නේ නෑ, බට් ලොකු growth එකක් ගැන බලන්නේ ඒගොල්ලන් බලන්නේ මෙන්න මේ cash flow එක. ඒගොල්ලන්ට ඒ අදාළ කාලවකවානු අවසානයේ ඒගොල්ලන්ගේ පොලි සහ මුල් මුදල් ආපහු ලැබෙන්න පුළුවන්ද කියන එක තමයි ඒගොල්ලන්ගේ කන්සර්න් එක ණය නිකුතුවකදී. නමුත් හිමිකම් නිකුතුව බලන්නේ තනිකරම සමාගමේ වර්ධනය මිසක් කෑෂ් ෆ්ලෝ ඒ ඔක්කොම සපෝට් වෙනවා ලාභ වර්ධනයට. ඒකට මිසක් සමාගමේ වර්ධනය මිසක් ඒගොල්ලන්ට ලාභාංශ වලට එහෙම ස්ථාවර මිලක් නැහැ. එතකොට ලාභාංශ වර්ධනය වෙනවා සමාගම වර්ධනය වුණොත් ඒගොල්ලන්. හැබැයි DTR එක බොහෝම මේ හැබැයි DTR සමාගම ස්ථාවරයි. මොකද ඒගොල්ලන්ගේ මුදල් ප්‍රවාහයන් හොඳයි, සාපේක්ෂ මුදල් ප්‍රවාහයන් හොඳටම හොඳයි. දැනට ගෙවන ණය අඩුයි. ඒතකොට හරි ස්ථාවරයි. ඒතකොට මේ ස්ථාවර පොලි ගෙවීමකට ඒගොල්ලන් හොඳටම පහසුවෙන් කරන්න පුළුවන්. හරි. ඒතකොට growth එක එච්චරම ලොකුට බලපාන්නේ නැහැ ණය දීම සම්බන්ධයෙන්. එතකොට growth එක එච්චර ලොකු concern එකක් වෙන්නේ. අන්න ඔය ටික තමයි ඕගොල්ලන් brief කරලා ඔකේ දෙන්න ඕනේ. ගණන් හදන්න ඕනේ නැහැ. ඒක working කරලා recommendation දෙනකොට දෙන්න ඕනේ අන්න ඒ line by line ඔන්න ඕවා relate කරලා. බුද්ධ මුදල් ප්‍රවාහය කොහොමද? දැනට අරන් තියෙන ණය පොලි ගෙවීම ඒක කොහොමද අපි ගලපන්නේ මේ උත්තරේට? ලාභ වර්ධනය කොහොමද මේ වෙන්නේ? හිමිකම් නිකුතුවයි ණය නිකුතුවයි අතර අපි වෙනස් අපි කෝකද රෙකමන්ඩ් කරන්න කියලා කියනකොට. රයිට්. ඒතකොට ඕගොල්ලන් ඒක පුළුවන් උත්තරයක් ඕගොල්ලන් කම්පෝස් කරලා ඕගොල්ලන් පුළුවන් හැටියකට මට පෙන්වන්න බලන්න. එතකොට ඔයගොල්ලන්ට තව ටිකක් ඒක ෂාප් කරගන්න පුළුවන්. රයිට්. එතකොට ඒක ඇත්තටම විභාග ප්‍රශ්නයක් මේ දෙක. ඕගොල්ලන්ට තේරෙනවා දැන් විභාග ප්‍රශ්න එතෙන්ට වඩා ටිකක් අඩු කොම්ප්ලිකේෂන්ස් තියෙන්නේ. හරි. එතකොට මම අහලා තිබ්බේ ටිකක් ඊට වඩා ටිකක් බරපතල විදිහට අහලා තිබ්බේ. මොකද ඊළඟ අවුරුදු වල තින් තව ඒවා එන්න පුළුවන් data එක. ඒතකොට ඒක පුළුවන් වුණාම උගලට ලේසි. අමාරු එකට ලැහැස්ති වුණාම. වේගවත් වර්ධනයේ සහිත සමාගමක් සහ ඍණ මුදල් ප්‍රවාහයක් සහිත සමාගමක්. දැනට පාඩු ලබන මුත් අනාගත දෙවසර තුල
ලාභ වර්ධන අපේක්ෂාවන් ඇති සමාගමක්. අන්න ඔය සිනාරියෝස් ටික ඕගොල්ලන් බලන්න ඕන. හරි. යන සමාගම් තුන සලකා බැලීමේදී කුමන ආකාරයේ ප්‍රාග්ධන සම්පාදන මාර්ගයක් සුදුසු වන්නේද කියලා සාකච්ඡා කරන්න කියලා තියෙනවා. මේක විභාග ප්‍රශ්නයක් වුණාට මම පොඩ්ඩක් මොඩිෆයි කරලා තියෙනවා. හරි මේ සමාන විභාග ප්‍රශ්නයක් ආවා. එනකොට මේක නෙමෙයි. මේ පොඩි මොඩිෆිකේෂන් එකක් කරලා තියෙනවා. ප්‍රාග්ධන සම්පාදන මාර්ගයක් තීරණය කිරීමේදී බලපානු ලබන අනිකුත් සාධක විස්තර කරන්න. හිමිකම් සහ ණය ප්‍රාග්ධන සම්පාදන මාර්ග දෙකයි හිමිකම් සහ ණය. අන්න ඒක තීරණය කරගන්නේදී බලපානු ලබන සාධක. අනිකුත් කියන්න ඕනේ සාධක මොනවද? අන්න එතකොට බලන්න ඕනේ මොනවද කියන එක අපි මෙතනම අපි සාකච්ඡා වුණා. හරි. ඒතර ඕගොල්ලන් මේක හෝම්වර්ක් එකක් හැටියට මේක කරන්න ඕනේ. වේගවත් වර්ධනයේ සහිත සමාගමක් තියෙනවා. අන්න වේගවත් වර්ධනය. අපි උඩ ප්‍රශ්නේදී ඒක අපි අහු වුණා. ඊළඟට තියෙනවා ඍණ මුදල් ප්‍රවාහයක් සහිත සමාගම. අන්න මුදල් ප්‍රවාහය නෙගටිව්. නෙගටිව් ගියාට සමාගමක් වැහෙන්නේ මුකුත් එහෙම සිද්ධියක් වෙන්නේ නැහැ. හේතුව මොකද? ඍණ මුදල් ප්‍රවාහ යනවා ගොඩක් ඒවා කෑෂ් ෆ්ලෝස් අනිත් පැත්ත යන්නේ ගොඩාක් ආයෝජනයන් කරපුවාම. දැන් තියෙන සල්ලි ගොඩාක් අනාගත දේවල් වලට ආයෝජනය කරලා තියෙන සමාගම් වල දිගින් දිගටම ඍණ මුදල් ප්‍රවාහයක් තියෙනවා. ඒ වගේ ඒ ආයෝජනය කරපු ඒ වගේ මුදල් ප්‍රවාහයන් ගලාගෙන එනකම්. ඒ වගේ කාලයක් ඇතුළත දැන් උදාහරණයකට ඔය ආසිරි හොස්පිටල්ස් ඔය කැන්ඩි හොස්පිටල් එකක් ගැහුවා මේ කන්ස්ට්‍රක්ට් කරගෙන යනවා. ඒ වගේ කාලයක් ඇතුළත ඒගොල්ලන්ගේ මුදල් ප්‍රවාහයන් ඍණ ඔක්කොම ඒ කියන්නේ බැංක් වල OD ඒ ඔක්කොම ඍණ මුදල් ප්‍රවාහයක් යන්නේ. හැබැයි ලොකු ඉන්වෙස්ට්මන්ට්ස් කරලා තියෙනවා. තව අවුරුදු 3කින් 4කින් තමයි ඒ වගේ මුදල් ප්‍රවාහයන් ගලාගෙන එන්නේ සමාගමට. හරි. ඒතකොට ඒක දිග කතන්දරයක්. ඍණ මුදල් ප්‍රවාහයක් සහිත සමාගමක් හා ඒක එකක්. අනිත් එක දැනට පාඩු ලබන මුත් අනාගත දවසර තුල ලාභ වර්ධන අපේක්ෂාවන් නැති සමාගමක්. හරි. ඒතකොට රුපියල් වලින්වත් percentage වලින් දීලා නැහැ. ඒ වුණාට දල වශයෙන් දීලා තියෙන සමාගම මොකක්ද කියලා. දැනට පාඩු ලබන මුත් අනාගත දවසර තුල ලාභ වර්ධන අපේක්ෂාවන් නැති සමාගමක්. කියන සමාගම තුන සලකා බැලීමේදී මොන මාර්ගද සුදුසු කියන එක සාකච්ඡා කරනවා. ඒක කොලම් වයිස් ගහලා වේගවත් වර්ධනයක් තියෙන සමාගමක් නම් ඇත්තටම ඒකේ growth එක වැඩි, අනාගතයේ expectation වැඩි. එතකොට හිමිකම්ද ණය නිකුතුවක්ද අපි වැඩි බර තැබීමක් කරන්නේ. ඒතකොට ඒ රෙකමන්ඩ් කරනවා නම් ඒ රෙකමන්ඩ් කරන්න මේක ගන්න පුළුවන් සාධක මොනවද? ඒතකොට වේගවත් වර්ධනයක් කිව්වහම අනිත් පැත්තේ කෑෂ් ෆ්ලෝස් උත් ටිකක් අඩු වෙන්න පුළුවන් කියන එක අපිට ඇසියුම් කරන්න පුළුවන්. උපකල්පනයක් අපිට කරන්න පුළුවන්. මොකද වේගවත් වර්ධනයක් තියාගන්න බෑ සල්ලිත් අතේ තියාගෙන. අනිවාර්යෙන් ඒගොල්ලන් දැනට ණය අරන් තියෙන්නත් පුළුවන්. ඒ වගේ ඕගොල්ලන්ට assumptions දාන්න පුළුවන්. ඍණ මුදල් ප්‍රවාහයක් කිව්ව ගමන් අපිට මතක් වෙන්න ඕනේ මේගොල්ලන්ට ණය සොරකමකට ගෙවන්න මුදල් ප්‍රවාහයක් නැහැ තව ණය ගත්තොත්. ඒ කියන්නේ ඕගොල්ලන්ට දන්නවා සාමාන්‍යයෙන් හවුසින් ලෝන් එකක් පර්සනල් ලෝන් එක ඩිස්පර්ස් කරද්දි අප්‍රූව් කරද්දි ඔය ඕගොල්ලන්ගේ මුදල් ප්‍රවාහය තමයි බලන්නේ. ඕගොල්ලන් ඒ ක්ලයන්ට් ඇනලයිස් කරන්නේ ඒ විදිහට ක්‍රිබ් එකේ ඉන්නවද බලලා ඉතුරු ටික ඔක්කොම බලන්නේ. එතකොට එයාගේ ආදායමට වඩා වියදමට නම් එයාට දෙන්නේ නැති උන්නෝ. ඒකට ඒකම සමාගමකට ඇප්ලයි කරපුවහම ඍණ මුදල් ප්‍රවාහයක් සහිත සමාගමකට ආය ණය ගන්නවා කියනවා වගේ වැඩක් තමයි ওই ණය නිකුතුවක් කරන්නේ. ඊළඟ එක දැනට පාඩු ලබනවා උනාට අනාගත දවස් තුල ලාභ අපේක්ෂාවක් තියෙන සමාගමක්. අන්න ඒ සිනාරියෝ එක තවත් එකක්. දැන් ඒ කියන්නේ සමහරට දැන් පටන් අරන් තියෙන්නේ. දැන් තාම බ්‍රේක් ඊවන් එකට ආවේ නෑ. අවුරුද්දක් දෙකක් යනවා බ්‍රේක් ඊවන් එකට එන්න. හැබැයි හොඳ ලාභ වර්ධන අපේක්ෂාවක් තියෙනවා. බොහෝ දුරට IT companies, software development companies, mobile software ඒ වගේ ඔය e-commerce site වගේ ඒවා අන්න ඒ වගේ එකක්. ඉන්වෙස්ට්මන්ට් එක ඉස්සල්ලාම කරලා ඊට පස්සේ ගොඩාක් වර්ධනයක් දකින්න පුළුවන් අවුරුද්දකින් විතර පස්සේ.
නැත්තම් ලොකු කන්ස්ට්‍රක්ෂන් කම්පැනියක් හරි ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන සමාගම්. ඒවා ගොඩාක් ඉන්වෙස්ට්මන්ට්ස් තමා මුලදී වැඩි අවුරුද්ද දෙකක් යනකම් කිසිම ප්‍රොෆිට් එකක් නැහැ. ඊට පස්සේ තමා වර්ධනයක් අපේක්ෂා කරන්න බල. මොකද ඒ සෙක්ටර් එක හොඳයි. මේ අපි ඉන්න අංශය හොඳයි කියලා දන්නවනම් අපි දන්නවා ඒ අපේක්ෂාව තියන්න පුළුවන්. ඒකට ඒ වගේ අවස්ථාවක ණය සුරකුමක්ද හිමිකම් නිකුතුවකටද වැඩි බර තැබීමක් කරන්න පුළුවන්. ඔය ඔක දෙකටම තියෙනවා සාධක ඔය සමාගම් තුනේ වෙන වෙනම. ඕගොල්ලන් ඕක හෝම්වර්ක් එකක් හැටියට ඇනලිසිස් එකක් කරන්න ඒත් එක්ක ඔය ඊළඟ ප්‍රශ්නෙත් එක්ක. හරි ඒක කරලා අපි පොඩ්ඩක් ඒක ඩිස්කෂන් එකක් කරමු. ඊට ඒකෙදී ඊට පස්සේ අපි ගියොත් මිල ඉපයුම් අනුපාතයේ අපි වැදගත්කම ඕගොල්ලන්ගේ සටහනක් ලියා ගන්න මොනවද වැදගත්කම කියලා. මොකද පළවෙනිම වැදගත්කම මම කිව්වා වගේ ඒක මූලික විශ්ලේෂණයයි ඒ කියන්නේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකයි ටෙක්නිකල් ඇනලිසිස් එකේ දෙකේම සම්මිශ්‍රණයක් තියෙනවා. ඒකට අර ටෙක්නිකල් එකේ වැදගත්ම දේ මිල මිල තියෙනවා. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකේ වැදගත්ම දේ earnings. ඒතකොට earning per share කියන එක විතර තියෙනවා. ඒක විශේෂ වැදගත්කමක් නෑ. එතකොට වෙළඳපොලේ වෙනස් වීමයි සමාගමේ වෙනස් වීමයි දෙකේම ඉෆෙක්ට් එක දෙකේම බලපෑම ඉපයුම් අනුපාතේ අපිට ගන්න පුළුවන්. ඊට අමතරව සමාගමයට එහා ගිය ආංශික සහ වෙළඳපොළ මිල ඉපයුම් අනුපාතත් ඒකට අපිට ගන්න පුළුවන් සම්පූර්ණ මුළු වෙළඳපොලේම අදහසක් ගන්න පුළුවන් දෙයක් තමයි PE ratio එක කියන්නේ market PE ratio කියන්නේ. right? එතකොට තව වැදගත්කම දැන් ඕකේ එක දුර්වලතාවයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ හොඳට බැලුවොත් සමහර companies minus earnings පෙන්නනවා. දැන් සමහර අපි ගත්තොත් plantation company ඔයගොල්ලන් ඒක දන්නේ නැහැ ඇත්තටම පොඩක් quarters and annual statements වල ගියාම සමහර කාර්තු තියෙනවා minus earnings පෙන්නනවා. ඒගොල්ලන්ගේ earnings minus ගිහිලා තියෙනවා. අර minus earnings ගියාම එන value එක මේ අර infinity value එකක් එන්නේ. ඒතකොට ඒ කියන්නේ වැදගත්කමක් නැහැ. ඒතකොට ඒකෙදි මිල ඉපයුම් අනුපාතයේ පොඩ්ඩක් එතනදී පොඩ්ඩක් limitation එකක් තියෙනවා. පොඩි සීමා සහිත බවක් තියෙනවා. earnings minus උනොත්. අන්න ඒක තමයි ඒකේ තියෙන එකම ටිකක් ප්‍රශ්නේ හැටියට තියෙන්නේ මිල ඉපයුම් අනුපාතය. ඒතර මම මේක මෙච්චරම වෙලා ගොඩාක් මේව කරේ සමහර ගණන් සම්පූර්ණම ගාණක් එනවා මිල ඉපයුම් අනුපාතයේ යටතේ. ඒකින්ද ඒක ටිකක් වැදගත් මේව එකක් පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන් නැත්නම් සම්පූර්ණ ගාණක් එන්න පුළුවන්. මේක ඉලක්කගත ප්‍රශ්නයක්. මේක අපි එන සතියට කතා කරමු. මේක ටිකක් කතා කරන්න ඕන එකක්. හැබැයි ඕගොල්ලෝ මෙන්න මේ ටික මේකේ මේක දැන් පේනව නේද ඕගොල්ලන්ට? පේනවනේ. පේනවද මගේ ටියුට් එක? පේනවනේ. right? ඒකට දැන් මේ දෙවෙනි එක ඕගොල්ලන් ආපහු ඕගොල්ලන් try කරන්න මං හිතන්නේ ගිය සැරේ ඕගොල්ලන් මං කිව්වේ නෑ මේක. කොටස් වෙළඳපොළ දර්ශක කොටස් වෙළඳපොලේ අංශ ඒවා කෙටියෙන් අඳුන්වලා ආයෝජකයෙකුට ඒක තියෙන වැදගත්කම මොකක්ද මේ ඒ ඉන්ඩෙක්ස් එකෙන් ආයෝජකයෙකුට හරි අරමුදල් කළමනාකරයෙකුට හරි යම් කිසි කෙනෙකුට ඒ ආයෝජනයට අපේක්ෂා කරන කෙනෙකුට ඒ දර්ශකවලින් ඒ අංශවලින් නැත්නම් ආංශික විශ්ලේෂණ හරි පදනම් විශ්ලේෂණ ශිල්පීය විශ්ලේෂණ ආංශික මිල ඉපයුම් අනුපාත සෙක්ටර් P එක කොටස් තරවකාර ආයතන එක වැදගත් කොටස් වෙළඳපොළ ඒව ගැන වැදගත්කම සාමාන්‍ය ජෙනරල් ඕගොල්ලෝ ලියන්න තියෙන්නේ හැබැයි මුල 1 2 3 4 කියන එකේ වැදගත්කම ඕගොල්ලන්ට ලියන්න පුළුවන් ආයෝජකයෙකුට මොකද්ද තියෙන වැදගත්කම
කියලා. මේක හොඳ එන්ට්‍රි පොයින්ට් එකක් ඕගොල්ලන්ගේ විභාගේ ලියන මේකට ගන්න හොඳ අප්‍රෝච් එකක් තමයි ඔය දෙවෙනි ප්‍රශ්නේ. මෙන්න මේකයි අර මං කලින් කිව්ව ටිකයි කොටසයි ඔයගොල්ලන් ලියා ගන්න. මොකද අපිට ඉන්ටරැක්ටිව් මේ සෙෂන් එකක් කිරීමේ ලිමිටේෂන් ගොඩක් තියෙනවා මේ ඔන්ලයින් කරනකොට. දැන් ක්ලාස් එකේදී ඔය කරවන මේ එක එක විදි අපි ඔය මාස 6න් 6ට ඔය වෙනස් වෙනවා. මමත් වෙනස් කරලා දාන්නේ සැරින් සැරේට. ඒතකොට ඒව කරන්න ඔය හෝම්වර්ක් ටික කරන්න. ඒක ඔය දැන් ක්ලාස් එකේම කෙරෙන ටික තමයි ඒ එතනින් මේව කරන්නේ. එතකොට අපි ඊළඟ සතියේ මෙන්න මේක බලමු. ඉලක්කගත ප්‍රශ්න කියන එක ඉලක්ක ප්‍රශ්නය. ඒකේ අපි මොකද්ද කරලා තියෙන්නේ? ඒකේ දත්ත දීලා තියෙන්නේ දැන් පවතින ආංශික මිල ඉපයුම් අනුපාතය. ආංශික මිල ඉපයුම හොඳට මතක තියාගන්න. ඒ වගේ වෙනස මාකට් එකේ එකයි ආංශික එකයි වෙළඳපොළ එකයි. එතකොට ආංශික ඒවා තමයි මේ දීලා තියෙන්නේ. බැංකු රක්ෂණ මූල්‍ය කියන එකේ 12යි. සෙක්ටර් PE එක 12යි. වැවිලි කර්මාන්ත 18යි. අන්න ඒක ටිකක් වැඩි. ඉදිරි කිරීම ඉංජිනේරු 12යි. ටෝටල් 22යි. සෞඛ්‍ය හා සනීපාරක්ෂක 12යි. මේ සෙක්ටර් වයිස් ගත්තහම මම පොඩි ප්‍රශ්නයක් අහනවා දැනට. මේකේ අපි මිලදී ගන්න හොඳයි කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් සෙක්ටර් එක මොකක්ද? සෙක්ටර් එකක් මට කියන්න. මිලදී ගන්න පුළුවන් මිලදී ගන්න හොඳයි කියලා ඔය ආයෝජන බැංකුකරුවෙකු වශයෙන් කියන්න පුළුවන් ඉස්සල්ලාම සමාගමක් කියන්න ඉස්සල්ලා සෙක්ටර් එක මොකක්ද? අපි බැලුව ගමන්ම හොඳ සෙක්ටර් එක මොකක්ද? කියන්න බලන්න එකක් උත්තරයක්. එක ඇයි එකයි එකයි තුනයි. ඇයි P එක සෙක්ටර් P එක අඩුයි. හැබැයි සෙක්ටර් එක ඇතුලේ තියෙන්න පුළුවන් 15 P එක 15 ඒවා 8 ඒවා ඒ වගේ. හැබැයි ඒක හොඳයි. දැන් ඔයගොල්ලන් පොඩක් සෙන්ස් එකක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ගේ අයිඩියා එකක් තියෙනවා. හරි මිලදී ගන්න පුළුවන් සෙක්ටර් එක ගත්තාම අඩුම P එක තියෙන සෙක්ටර් එක තමයි ඉස්සල්ලාම අප්‍රෝච් කරන්නේ. ඒකට ගියාට පස්සේ ඒකේ ඇතුලේ තියෙන ඒවා තමයි ඊළඟට අපි ඇනලයිස් කරන්නේ අපි මොකද්ද ගන්නෙ කියලා. හරි. දැන් අඩුම එක පෙන්වන්නේ බැංකු රක්ෂණ මූල්‍ය ඉදිකිරීම ඉංජිනේරු කියනවා. දැනට ඒක එච්චරයි. ඊට පස්සේ අපිට දීලා තියෙනවා දත්ත ටික. හරි. ඒක අපි ඊළඟ සතියේ හදමු. දැන් වෙලාවක් නැහැ. ඒකේ අපිට දීලා තියෙනවා දත්ත. කාර්තුවක ඉපයුම්. අපිට ගන්න ඕනේ වාර්ෂික ඉපයුම. වෙළඳපළ මිල බෙදීම වාර්ෂික ඉපයුම තමයි බෙදන්නේ. ඒතකොට කාර්තුව වාර්ෂික අරගෙන අපි ගන්න ඕනේ. ඔයගලන්ට වෙලාවක් තියෙනවා නම් මම දන්නේ ඔයගලන්ගේ රස්සාවල් එක ඕක හදන්න ඔයගලන් නිකන් බලන්න try එකක් දීලා නැත්නම් අපි ඊළඟ සතියේ මේක කතා කරගෙන යන ආයෝජනය සඳහා. එතකොට ප්‍රශ්නය අහන්නේ ආයෝජන සඳහා කුමන අංශ සහ කුමන අංශ සහ සමාගම් වල කොටස් මොන සමාගම්ද ඔබ විසින් නිර්දේශ කරන්නේ? ඒක මිල ඉපයුම් අනුපාතය ඇසුරෙන් පැහැදිලි කරන්න. එහෙම නොකියුවත් ඕගොල්ලන් දැනගන්න ඕනේ වෙළඳපොළ මිලයි ඉපයුමයි දුන්නාම මේ අහන්නේ මේ price earning ratio එක මිල ඉපයුම් අනුපාතය කියන එක ඕගොල්ලන් දැනගන්න. එතකොට sectors ඕගොල්ලන් බෙදා ගන්න ඕනේ. HNB මොකේද? commercial මල්වත්ත plantation හපුගස්තැන්න plantation කියලා දීලා තියෙන්නේ ඒකයි. ඊඩන් hotel, Taj මාරවිල resort කියන්නේ hotel, නවලෝක hospital, ලංකා hospital කියලා ඒ ටික දීලා තියෙනවා. එතකොට මේ සමාගම් වල ඉන්ඩිවිජුවල් සමාගම් වල ඔයගොල්ලන්ගේ P එක හොයා ගන්න ඕනේ. ඊට පස්සේ අපි
සෙට් එකත් එක්ක අපි කම්පැරිසන් එක එන සතියේ මේවා කරලා බලමු කොහොමද මේවන්නේ. right. එතකොට අපි අනිත් දවසේ මේකේ ඉතුරු මේවා ටික කරමු. අපි මේ ටියුට් එක ඉවරයි. මේ ටියුට් එක අපිට එකක් නෑ. අපි මේක එක ඊළඟ සතියේ කරමු. ප්‍රාග්ධනවත්කම මේ ටික රේෂියෝ ටිකයි ප්‍රශ්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න මොනවා හරි තියෙනවද දැනට අහන්න? විනාඩියක් තියෙනවා. ඕගොල්ලන්ගේ සබ්ජෙක්ට් එක කරන අයට පුළුවන් තරම් මේක ඔන්ලයින් එක මේව කරන්න මේක ෆ්‍රී නේ යන්නේ. පුළුවන් තරම් යාළුවන්ට කියන්න ඔප්ෂනල් මේ සබ්ජෙක්ට් එක කරන අයට මේ මොකද අපරාධේ මේ අපි කරන එයා ටයිම් එක මොකද ඊට පස්සේ බැලෙන්නේ නැහැ මේක සෙෂන් ගොඩාක් එක දිගට ඕගොල්ලන්ට ඔය එකපාරටම වීකෙන්ඩ් එකක් දාගෙන මේක බලලා මේව කරගන්න බෑ. ඒකින්ද පුළුවන් තරම් ලයිව් කනෙක්ට් වෙන්න කියන්නේ. අපි දන්නේ නැහැ දැන් මේ ටික තත් ඉවරලා එක්සෑම්ස් තියෙන ෂෙඩියුල්ස් තාම මේවා වෙලා නැහැ. ඒකින්ද මේවා කොහොම රෙඩි වෙලා ඉන්න පුළුවන් තරම් ඔයගොල්ලන්ගේ අයට යවන්න. අනිත් එක මේක කම්පිටිෂන් එකක් නැහැ. ඔක්කොම කෙරෙන්නේ කියන්නේ එකම වෙලාවට පාස් වෙන්න මේ A level වගේ කට් ඔෆ් මාක් නැහැ. ලකුණු 50න් උඩ ටාගට් එකක් තියෙන්නේ. ඒකින්ද මේ තරඟයක් කියන එක නැහැ. තමන් මේව කරගත්ත තරමට ඕගොල්ලන් තව කෙනෙක් ගෙනාවා නෑ කියලා වෙනසක් නෑ. ඕගොල්ලන් ඒ පාස් මාක් එක දැම්මොත් ඕගොල්ලන් පාස් වෙනවා. ඒකින්ද එහෙම බලන්නේ නැතුව පුළුවන් තරම් කියලා බලන්න සෙෂන් එකට වෙන්න කියලා. එහෙනම් හරි නේද? එහෙනම් වෙන මොකුත් ප්‍රශ්න නැහැ නේ. සෙෂන් එක මම ඉවර කරනවා. right.